හරි. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් කොහොමද කට්ටිය හොඳින් ඉන්නවද? සමහර අය කරුවල ඉන්නේ නේ. අහලා කිව්වේ. ගොඩ දෙනෙක්ට කරන්ට් එක නැහැ කියලා දාලා තිනවා. සමහර අයට 10ට එන්නේ. පේපර් නෙමෙයි අපි මම හිතන්නේ අදම සම්බන්ධ වෙන අයට ඇතිනේ. නිකන් මම දල වශයෙන් මතක් කරන්නම්. අපි ගාව තියෙන MCQ 17ක අධික ප්‍රමාණයක් ඒ ටික අපි සාකච්ඡා කරනවා. ඊගාවට රචනා ප්‍රශ්න 500කට වැඩි දැන් මේ මෙතන ඔයගොල්ලන්ට පේන තියෙන එකට වඩා ටිකක් වැඩියෙන් තව එකතු කරලා තියෙනවා වෙනම මෙතන දැන් දාලා තියෙන PDF එකට අමතරව ඒ ඔක්කොම ගත්තාම සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න 1000කට ආසන්න ප්‍රමාණයකට කතා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒක කාලයත් එක්ක තමයි තීරණය වෙන්නේ. මේක ඉතින් දිගටම යන නිසා දැන් 22 කට්ටියට තමයි පොඩ්ඩක් ඉතින් කාලෙම තියෙන්නේ. නමුත් 23 24 25 ඔය ඔක්කොටම මේක දිගටම තියෙන නිසා මේ හැම MCQ-ක්ම ඇත්තටම කතා කරන්න පුළුවන්. කාලය ගැන ප්‍රශ්නයක් නැහැ. 22 යට තමයි පොඩ්ඩක් විතර සමහර විට මැදදී මේ වෙන්නේ. ඒක නිසා 22 කට්ටියට තව ටිකක් ඉස්සරහට ගියාම මේක විශේෂයෙන් අගෝස්තු මාසෙක ලබන මාසේ පහුවෙච්ච ගමන්ම ලබන මාසේ 15 වෙනිදා පස්සේ කියන්නේ අපේ 21 බැච් එකේ රිසල්ට් ආවට පස්සේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට පාස් පේපර් තමයි සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි පාස් පේපර් සාකච්ඡා කරන්නේ නැහැ. පාස් පේපර් සාකච්ඡා කරන එක අගෝස්තු 15 වෙනිදා පස්සේ තමයි පටන් ගන්න. මේ සාකච්ඡා කරන්නේ සියලුම විෂය නිර්දේශය ආවරණය කරලා හදපු MCQ 1000කට අධික ප්‍රමාණයක් සහ රචනා ප්‍රශ්න 1000කට අධික ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා සියලුම ටර්ම් ටෙස්ට් වල කියන්නේ වාර විභාග ප්‍රශ්නක් තියෙනවා. වාර විභාග ප්‍රශ්න සහ මම හදපු ප්‍රශ්න ඔය ඔක්කොම එකට කවලම් කරලා තමයි මේ ටික හැදිලා තියෙන්නේ. එතකොට ඔයාට විශේෂයෙන්ම 22 කට්ටියටත් එහෙම 23 කට්ටියටත් එහෙම පාස් පේපර්ස් වලට යනකොට අපි වාර විභාග වලට අදාළ සියලුම MCQ සාකච්ඡා වෙලා තියෙන්නේ මේ ක්‍රමයට ගත්තා. සාමාන්‍ය අපිට වාර විභාග කරොත් ඇත්තටම එකක් වගේනේ කරන්න පුළුවන්. සාකච්ඡා කරත් එක MCQ පේපර් එකක් වගේනේ කතා කරන්න පුළුවන්. ඉස්කෝලේ දුන්නත් අපි කරන්නේ එකක්නේ. නමුත් මෙතන සියලුම ටර්ම් ටෙස්ට් ටික එකතු කරලා නිදාලා තියෙන MCQ. එතකොට සේරම ටික සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඊගාවට මේ MCQ ටික හදලා තියෙන්නේ වාර වලට අදාළව. ඒ කියන්නේ පළවෙනි වාරයට අදාළ MCQ ටික එක කොටසක්. සාමාන්‍යයෙන් ගත්තාම පළවෙනි වාරයට අදාළ MCQ 200කට ආසන්න ප්‍රමාණයකට යනවා. දැන් අපි තවම කතා කරගෙන තියෙන්නේ 80ක් විතර මතකයි. 80ක් විතර කතා කරලා තියෙන්නේ. ඉස්සරහට අපි පොඩ්ඩක් වේගය වැඩි කරමු MCQ කතා කරන වේගය. ඒතර පළවෙනි MCQ 200 වගේ යනකම් පළවෙනි වාරයට අදාළ MCQ තමයි තියෙන්නේ. ඉතින් පස්සේ අපිට හම් වෙනවා දෙවෙනි වාරයට අදාළ. ඊට පස්සේ තුන්වෙනි වාර. ඊට පස්සේ 13 වසරේ පළවෙනි වාර. එහෙම තමයි MCQ ටික පිළිවෙලට හැදිලා තියෙන්නේ. ඉතින් දැන් මේ ගොඩ දෙනෙක් අහුවා මේ රචනා ප්‍රශ්න දැන් සාකච්ඡා කරනවානේ. ඒක කතා කරලා ඉතින් උත්තර ලියලා එවන්නද කියලා. ඉතින් ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේකේ සියලුම ප්‍රශ්න වලට උත්තර ලියනවා ක්ලාස් එක ඇතුලේ. නමුත් ඒක ඇත්තටම මම ක්ලාස් එක ළමයින්ගේ උත්තර අනිවාර්යෙන් බලන්න එපා. නමුත් ගොඩ දෙනෙක් මට උත්තර එව්වහම ඇත්තටම මේව බලන්න වෙන්නේ නැහැ. ක්ලාස් එකේ ළමයින්ගේ උත්තර ටික බලන්න වෙන නිසා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මම සේරම උත්තර ලියන විදිහ මේ ප්‍රශ්න කොහොමද තෝරගන්නේ සහ මේ ප්‍රශ්න තේරුම් ගන්නේ කොහොමද කියන ටික කතා කරලා මොනවද ලියවෙන්න ඕන ටික කියලා කතා කරනවනේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් කියන්නේ ක්ලාස් එන්නේ නැති ළමයි ටික අනිවාර්යයෙන්ම ඒ කියන්නේ වෙන ක්ලාසස් වලින් යන ළමයි මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මගේ ක්ලාස් එකට එන්න කියලා මම කාටවත් කියන්න යන්නේ නැහැනේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම තනියෙන් ඒ ටික උත්තර ලියලා ඒ ටික හදාගන්න. ඉතින් අර ක්ලාස් එකේ ළමයි ඇත්තටම ඒවා උත්තර ලියලා එවනවා. ඉතින් ඒක මට බලන්න වෙනම කාලයක් අරගෙන තියෙනවා. ඉතින් ඒ ටික මම බලන්න බෑ අනිවාර්යෙන්. කරනවා. හරි. එහෙම නැත්නම් ඔයගලගේ ගුරුවරුන්ට ඒවා දීලා පරීක්ෂා කරගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔයගලගේ ක්ලාසස් වල ගුරුවරුන්ට ඒවා දීලා දැන් සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකේ නම් PDF කරගෙන ගෙන්නලා අනිවාර්යෙන් මම හැම උත්තරයක්ම බලනවා. මේ අපි සාකච්ඡා කරන රිවිෂන් එක ඇතුළත තියෙන හැම උත්තරයක්ම බලනවා. ලකුණු දෙනවා, ABC දෙනවා. ওই ටික ඔය ක්‍රමේ තියෙනවා. ඔන්ලයින් කියලා නැහැ. හැම උත්තරයක්ම බලනවා. රිවිෂන් එකේ කට්ටියක් දන්නවා, ක්ලාස් එක කට්ටිය කරනවා. අපි එහෙම තමයි කරන්නේ. ඒ වගේ ඔයගලන්ටත් ඔන්ලයින් ක්ලාස් ගියත් අතරම හැම ගුරුවරයෙක්ම ඒක කරනවා. මම හිතන්නේ බොහෝ විට කරන්න ඕනි. නොකරන නම් ප්‍රශ්නයක්. ඇත්තට උත්තර බලන්න ඕනි. නැත්නම් වැරදි හදාගන්න බෑනේ. කොහොමද එයා ලියන්නේ නේ? ඒ නිසා අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම ගෙම උත්තර බැලිය යුතුයි. අපි සාමාන්‍යයෙන් සතියකට උත්තර දෙකක්වත් අඩුම තරමේ එක ක්ලාස් එකක දී වෙනවා. රිවිෂන් එකේ විශේෂයෙන් උත්තර එකක් හෝ දෙකක් අනිවාර්යයෙන් සතියකට දී වෙනවම තමයි ක්ලාස් එකේදීත් අපි ටයිමින් ලියනවා. ඉතින් මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඔන්ලයින් කරා කියලා බෑ. නැත්නම් ඇත්තටම විභාගෙට ගිහලා තේරුම් නැහැ නේ. ඔයගොල්ලෝ ගල් වියදම් කරගෙන ඉන්න නේද? ගොඩක් ළමයි ක්ලාස් වලට යනකොට. ඉතින් ඒක නිසා. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් ඉඳලා තිබුණා මේ ක්ලාසස් යන්න බැරි ළමයි ඉන්නවා මෙතන.
මම දන්නවා මම ක්ලාස් යන්නේ නැහැ ඒගොල්ලෝ. ක්ලාස් යන්නේ නැති ළමයි මට හොයාගන්නත් පුළුවන්. එක ක්‍රමයක. ක්ලාස් යන්නේ නැති ළමයි මට හොයාගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒක මම හොඳටම දැක්කා. ඒ තමයි පහුගිය ටිකේ මගේ ඔය පෝස්ට් එහෙම දාපුවාම ඇත්තටම ගොඩක් ළමයි ස්ටේටස් එහෙම දානවනේ. ඇත්තටම ස්ටේටස් දාන්නේ ක්ලාස් යන්නේ නැති ළමයි. ඒක තමයි අවංක කතාව. අනිත් ළමයිට දාන්න බෑ. අවංකව දාන්න බෑනේ. මම ක්ලාස් එකේ යනවනේ. එතකොට ඒ ළමයි මම දන්නවා කවුද කියලා. ක්ලාස් යන්නේ නැති ළමයි කවුද කියන එක. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම යන්න බැරි හේතු තියෙනවා. ඒ ළමයි. මම දන්නවා. ආර්ථික ප්‍රශ්න තියෙන ළමයි ඉන්නකොටද. ඉතින් ඒවත් එක්ක මේ ඒගොල්ලන්ට සහනයක් ලැබෙන්න ඒගොල්ලන්ට කරන උදව්වක් විදිහට තමයි ඇත්තටම මේක කරන්නේ. ඉතින් ගෲප් එකේ මේනකොට 300කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම සම්බන්ධ වෙලා ඉන්නේ පේනවා 50යි ඉන්නේ. එතකොට ඉස්සරහට මම කරන්නේ ලබන සතියේ ඉඳලා අනිවාර්යයෙන්ම එන කට්ටිය වෙනමම ගෲප් එකකට ගන්නවා. තේරුමක් නැහැනේ. එතකොට මේ ටික අයින් කරලා ආයෙ අලුත් කට්ටියක් ගන්න පුළුවන් නේ. මොකද මුන් ඉන්නේ ඌ ටික එන්නේත් නැහැ. වෙන ඒවන්ට එන්න දෙන්නෙත් නැහැ. ඉඩ නැහැ. ඒ කියන්නේ දැන් පහුගිය දවස් ටිකම හරි අමාරුයි. වෙනම වෙලාවක් යනවා මේ ගෲප් එකේ ඉන්න කට්ටිය අයින් කරන්න හරි අමාරුයි. ඊට පස්සේ මේ ඒක නිසා මේ එහෙම කරන්න වෙනවා නේ. හරි. එහෙනම් ඒ ඇති කතා කරා අදම ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට පොඩි මතක් කිරීමක් විතරයි ඔය කරේ. හරි. එතකොට අපි මේ අද කරන්නේ මම හිතන්නේ 5 වෙනි දවස් වගේ නේද? මතක විදිහට අපි මේ වැඩේ 5 වෙනි දවස් හෝ 4 වෙනි දවස් තමයි අපි මේ කරන්නේ. ඉතින් අපි මේ වෙනකොට MCQ 80ක් සාකච්ඡා කරගෙන අවිල්ලා තිනවා මුලින් ඉඳලා. ඒවා රෙකෝඩ් තියෙනවා. අනිත් එක තමයි මේකත් මතක් කරන්න ඕනේ ඊට පස්සේ රෙකෝඩ් එක ඇත්තම දෙන්න වෙන්නේ ක්ලාස් ගෲප් එකේ විතරයි මට දාන්න වෙන්නේ. මම දැන් ওই පේපර් ක්ලාස් ගෲප් එකේ දාන්නේ නැහැ. මොකද මේක ෆ්‍රී කරන ක්ලාස් එකක්. හැමෝටම ඔන්ලයින් ඇවිල්ලා ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ රෙකෝඩ් එක දාන්නේ නැහැ. මම ඔය පේපර් ක්ලාස් 1 ගෲප් කියන එකනේ තියෙන්නේ. ගෲප් 1 කියන එක. ඒකට දාන්නේ නැහැ. නමුත් අර ක්ලාස් වල ළමයින්ට මේ වෙලාවට ක්ලාස් තියෙනවා සමහර අයට. ඒගොල්ලෝ මට මතක් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මට රෙකෝඩ් එක දෙන්න වෙනවා. ඒගොල්ලන්ට දානවා ඒක ඒ ක්ලාස් ගෲප් එක වෙනම තියෙන්නේ. ඒවට වෙනම දාන්න වෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ක්ලාස් වල ඉන්න ළමයි ටික මේකට එන්න එපා කියන එක නෙමෙයි. දැන් අතන ගත්තොත් මෙතන ක්ලාස් එකේ ළමයි ගොඩක් අඩුයි. ආවනම් මෙතන 100 පිරෙනවනේ. ආවේ නෑ. එන්නේ නැහැ. මොකද ගොඩක් අයට මේ වෙලාවට ක්ලාස් තියෙන නිසා. ඒක නිසා මම එහෙම බලෙන් ඉගෙන ගන්නේ නෑ. නමුත් මේ ටික මට ඒගොල්ලන්ට මිස් කරන්නත් බෑ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ නිසා ඒගොල්ලෝ රෙකෝඩ් එක බලලා කරගන්නවා ගොඩක් දෙනෙක්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හරි. අපි 80 වන MCQ එක සාකච්ඡා කරේ. ඉන්නෝනේ කලන්නේ. මේ 80 වෙනි එක 80 වෙනි එකේ කතා කරලා අපි මතකයි අපි කතා කරා මේ අපි ඔතන සාකච්ඡා කරා මේ පරිබ්‍රාජකෝ ගැන හිමි විශේෂ සාකච්ඡා කරා. ඊට පස්සේ මට මතකයි ඔය මේ ජම්බු පරිබ්‍රාජිකාව ඊගාවට සුන්දරි පරිබ්‍රාජිකාව ගැන. එයා ඒ සුන්දරි ගැන මම ලොකු විස්තරයක් කතා කරා නේ. ඊගාවට මම මෙතන ජටිලව ගැන කතා කරා. ඊට පස්සේ ආජීවකයෝ ගැන පොඩි විස්තරයක් ඔයගලන්ට මතක් කරලා දුන්නා. මතකයි ඒ ගැන අපි කතා කරා. එහෙනම් අපි යමු 81 ඉඳලා ප්‍රශ්නවලට අපි බලමු උපරිම ප්‍රමාණයක් අද සාකච්ඡා කරන්න හරි ඉක්මනින්. මොකද සමහර ඒවාට ඇත්තටම ගොඩක් වෙලා ගන්න අවශ්‍ය නැහැ. සරල උත්තර තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන්නේ මට කලින් කියවලා ගොඩාක් ඉස්සරහට යන්න එපා. 80 නම් 81 එක අන්තිමනින්ම දාගෙන යන්න මෙසේජ් ටික මයික් එක ඔන් කරලා අපි නොකිය යමු. අර මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් කවියක් ගාතාවක් වගේ දෙයක් තියෙනවා නම් ඒවා අපි මයික් එක ඔන් කරලා කතා කරමු. හරි? හරි උත්තර දාගෙන යන්න. මහජනයා වික්ෂිප්ත වෙන ආකාරයට අමරාවික්කේපවාදී නමින් හඳුන්වා ඇති දර්ශනයක් ඉදිරිපත් කළ බුද්ධ කාලීන ශාස්ත්‍රවරයා. සරලයිනේ. මේ හරි ඉතින් වැඩි වෙලා ගන්න නැහැ. ඔයගොල්ලෝ ඉතින් ඇත්තටම දාගෙන යන කට්ටක් ගාලා. මේ පැය දෙක අපි උපරිම ප්‍රයෝජනයක් ගමු. හැමෝම ඇක්ටිව් වෙලා වැඩ කරොත් ඇත්තටම ගොඩාක් ඉක්මනින් අපිට වැඩේ කරන්න පුළුවන්. ඔව් ගොඩක් අය උත්තරී දානවා. මේ මට ප්‍රයිවට් දාන්න. හොඳයි. ඔව් මේ everyone දාන්න එපා. මට ඩිරෙක්ට් දාන්න එක මෙසේජ් දානකොට. ඔව්. හරි. ඔව් ගොඩක් අය කියන්නේ පළවෙනි එක උත්තරේ කියලා සංජය බෙල්ලටි පුත්ත. මෙයා අමරාවික්කේපවාදී කියලා කතා කරා. අපි මේක කතා කරත් එක්ක අමරා කියලා කියන්නේ ආන්දාට කියන නමක්. පාලියෙන් අමරා කියලා කියනවා. එතකොට මෙයා වික්ෂීප භාවය කියලා කියන්නේ වික්ෂිප්ත වෙනවා. එහෙම නැත්නම් කලබලයටපත් වෙනවා වගේ අදහසක් තියෙන්නේ. ඒකෙදි මෙයා මේ අමරා වික්ෂීපවාදී දරනවා කියන සාධකයක් විදිහට කරුණු ඉදිරිපත් කරනවා සංශයවාදී දැරීම. සංශය කියන්නේ සැකය. සැකය මත පදනම් වෙලා ඔහු මේ පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරනවා
ප්‍රශ්නයක් ඇහුවොත් ආද වගේ ලිස්සල යනවා කියන අදහස තමයි අමරාවික්‍රමවාදී කියලා කියන්නේ. එතන මම හිතන්නේ අපිට තව විශේෂ දේවල් නෑ නේද කතා කරන්න. දැන් ඔයගොල්ලෝ මේ යන අතරතුරේදී ඔයගලන්ට මොනවා හරි මේ තව ඔයගලන්ට නොතේරෙන තැන් තියෙනවා නම්, දන්නේ නැති තැන් තියෙනවා නම් ඒවා chat box එකේ දාන්න. මම ඒව අනිවාර්යෙන් කතා කරනවා. කතා නොකර ඉන්නේ නෑ. මොකද මේක ඔයගොල්ලන්ගේ වෙලාව. ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරන්න. හරි. එතන මම හිතනවා වැඩි වෙලා ඉන්න ඕනේ නෑ කියලා. ස්වාමියා මිය ගිය පසු බිරිඳ ජීවත් වන්නේ නම් කිලිටි වස්ත්‍ර හැඳ රසවත් ආහාර පාන ආදීන් වැළකී කිසිදු ආභරණයක් නොපැළඳ සිය ස්වාමියාම පතමින් දාසික වශයෙන් විසිය යුතු බව බමුණන්ගේ මතයයි. එම කටුක ජීවිතයක් ගත කිරීමේ චාරිත්‍රය හඳුන්වන්නේ. ඔව් උත්තර එනවා. වැරදි උත්තරක් තියෙනවා ඒ අතර ඒකයි මම යන්නේ. ගොඩක් අය දාන්න අනිත් අය දාන්න නොදා ඉන්න ඉපයි. අපරාධෙ ඉන්නේ. සමහර තැන්වලින් අංක දෙකක් දෙනවා එකක් දෙනවා. එතකොට මේ දෙක අතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සති පූජාව කියලා කියන්නේ ස්වාමියා මිය ගියාට පස්සේ ස්වාමියාගේ දර්ශනයට පැනලා තමන්ගේ ජීවිතය පුදනවා කියන අදහස. ඒ චාරිත්‍රයට කියනවා අපි සති පූජාව කියලා. එතකොට මෙතන මේ කතා කරන්නේ සති පූජාවේවත් ගිනි ගොඩට පැනලා ජීවිතය පූජා කරන එක නෙමෙයි. මෙතන කතා කරන්නේ කටුක ආහාර, ලුණු නැති ආහාර ගන්නවා, බිම නිදා ගන්නවා. ඒක ටික තියෙන්නේ. අපි ඔය ටික නෝට් එකේ වාගේ තියෙනවා. කටුක ජීවිතයක් ගත කරනවා සියලුම ආභරණ වලින් තොර වෙලා දාසියෙක් වශයෙන් ජීවිතාන්තය දක්වාම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. මේකට අපි කියන්නේ පරදා චාරිත්‍රය කියලා. පරදා චාරිත්‍රය අංක 1 2 දාපු අය ඒක හොඳට කල්පනා කරන්න. සති පූජාව කියන්නේ ගිනිගොඩට පැනලා ජීවිතේ පූජා කරනවා. සති කියන දෙවඟන සිහිපත් කරමු. සති කියන දෙවඟන මම ඒක ඉතිහාසය ඉස්සරහට පාස් පේපර් එකේ කියන්නම්. ලොකු කතාවක් තියෙනවා එතන. දලවසින්ම මතක් කරන්න. සති කියන දෙවඟන සිහිපත් කරමින් තමයි මේ චාරිත්‍රය කරන්නේ. ඉන්දියාවේ වර්තමානයේ තුල තහනම් දැන් වෙන්නේ නැහැ. නමුත් 2006 එකක් වුණා 2000 මට මතකද 2008 හෝ 6 එතකොට එකක් වුණා. ඊට පස්සේ 2012 එකක් වුණා. මෑත කාලිනව. ඊටන් පස්සේ තවම සති පූජාව සිද්ධ වුණේ නැහැ. ඒක ඉන්දියාවේ තහනම්. ඉතින් මේක වර්ධනය වෙන්න දේශපාලනික සහ විශේෂයෙන් දේශපාලනික හේතුන් වගේ දේවල් බලපෑවා. ඒවා අපි පාස් පේපර් කතා කරන 22 ක්ලාස් එකේදී මාස් පාස් පේපර් ලබන මාස පටන් ගන්නවා. ඒකෙදි වැඩි දුරට කතා කරන්න පුළුවන්. ඉගෙන හම්බ වෙනවා. එතකොට පරදා චාරිත්‍රය තමයි මෙතන උත්තරේ වෙන්න ඕනේ. ජීවිතාන්තය දක්වා කටුක ජීවිතයක් ගත කරනවා කියන එක. මම හිතනවා වෙන මොකුත් ඕගලන්ට එතනින් නැහැ කියලා නේ. පුංසවණේ කියලා කියන්නේ පිරිමි දරුවන් ප්‍රාර්ථනා කරමින් සිදු කරන චාරිත්‍රයක්. මම හිතනවා පුංසවණේ ගැන ඉගෙනගෙන නැති කියලා ඉස්සරහට අපිට හම්බ වෙනවා. තව MCQ එකේදී ඒකේ මම පුංසවණේ ගැන ලොකු විස්තරයක් කරන්නම්. හරි. වෙන මොකුත් නැහැ නේද? ඉස්සරහට යන්න. ශ්‍රාද්ධ යාගය කියන්නේ මොකද්ද? මොනවාද? ශ්‍රාද්ධ යාගය කියන්නේ අර තුන්වෙනි එක තියෙන උත්තරේ. ඔව් ශ්‍රාද්ධ යාගය කියලා කතා කරනවා. මේක මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. හින්දුන් අතර ප්‍රසිද්ධ යාගයක් විදිහට හඳුන්වන්නේ. මේක සාමාන්‍ය යාගය සඳහාම සිද්ධ කරන නැත්නම් ඉදිරිපත් කරන අදහසක් කියලා තමයි මතක් කරන්නේ. එහෙම නැතුව ඒ කියන්නේ මේකට අර දැන් හින්දුන්ගේ චාරිත්‍ර ගත්තාම විශාල ප්‍රමාණයක් තියෙනවානේ. අපිට කියනවා ආගමික සංස්කාර කියලා. මේ සංස්කාර එක එක විදිහට වෙනස් වෙමින් සහ වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට කරන සාද්‍ර යාගය කියන යාගයක් නූතන ඇතුලේ ක්‍රියාත්මක මේක මේ මියගේ පියා වෙනුවෙන් කරන යාගද? මියගිය පියා වෙනුවෙන් කරන යාගය කියන එක බ්‍රාහ්මණ සම්ප්‍රදාය ඇතුලේ අපි කතා කරන්නේ මේ පුරුෂ යඥ. sorry මේ මොනවද මේ පිතෘ යඥ. පිතෘ යඥ කියන එක තමයි අපි කතා කරන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය ඇතුලේ කරපු යාගය. හරි නේද? නෑ එතන මේ මියගේ පියා ගැන කියලා කතා කරලා ඔය පිතෘ යඥය කියන එක මෙහෙමයි හැදෙන්නේ. දැන් කාන්තාවක් මිය ගියා කියලා යාගයක් කරලා යාව සුගතියට යවන්න කවුරුත් උත්සාහ කරන්නේ නෑ. පිතෘ යඥ කියන නම හැදිලා තියෙන්නේ එහෙම. මොකද කාන්තාවක් මිය ගියා කියලා එයාට ස්වර්ගයේ ඉපදෙන්න බෑ. එයාට යන්න තියෙන එකම ස්වර්ගය තමයි තමන්ගේ ස්වාමියාට බැල මෙහෙවරකම් කරලා ලබන ස්වර්ගය. ඉතින් ඒක නිසා කවුරුත් කාන්තාවක් මිය ගියා කියලා එයාට
යාග කරලා යා සුගතිගාමි කරන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා පියා කියන අදහසින් නම් පුරුෂයා කියන එක පුරුෂාධිපත්‍යයට යටත් වෙලා තිබුණා කියලා කියන හොඳ උදාහරණයක්. ඉස්තිපුරායනි සීවස. ඒක හොඳ උදාහරණයක්. හරි. සූතුනට යන්නේ මහා බ්‍රහ්මයා විසින් මනුෂ්‍ය වර්ගයා වර්ණ හතරකට බෙදා මවන ලද බව වෛදික ග්‍රන්ථවල තියෙනවා. එම මතේ යොදා ගනිමින් බමුණන් විවිධ අරමුණු ඉටු කර ගැනීමට යොමු වුණා. ඒ අනුව ඔවුන් තුළ පැවති ප්‍රධානතම අභිමතාර්ථය මොකක්ද? මේක ටිකක් සරල ප්‍රශ්නයක්. සරලයි කිව්වට පොඩ්ඩක් විතර සංකීර්ණයි. බමුණන් විවිධ අරමුණු ඉටු කර ගැනීමට මේ ඉගැන්වීම් පාවිච්චි කරා. එම මත යොදාගත්තා. කියන ඔවුන් තුළ පැවති ප්‍රධාන අභිමතාර්ථය. ප්‍රධාන අභිමතාර්ථය. සාමාජ්‍ය අයිතිය රැක ගැනීම. සමාජීය අයිතිය ගත්තාම මේ සමාජීය වශයෙන් අයිතිවාසිකම් ලැබෙනවා තමයි. මෙතනදී මේ ප්‍රශ්නේ හැදිලා තියෙන විදිහින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. පොඩ්ඩක් බලමු. බමුණු පූජකයා කියලා තමයි ඕක එන්න ඕනේ ප්‍රශ්නේ. බමුණන් විවිධ අරමුණු ඉටු කරගන්නේ ඒ අනුව වුන් තුල බමුණු පූජකයන් කියලා තමයි ඔය එන්නේ. ඔය ප්‍රශ්න හැදෙන්නේ. එතන ටයිපින් ප්‍රශ්නයක් තියෙනවා. අපි නිකන් දලවසින් බලමුකෝ මෙහෙම. මහා බ්‍රහ්මයා විසින් මනුෂ්‍ය වර්ගයා වර්ණ හතරකට බෙදා මවන ලද බව වෛදික ග්‍රන්ථවල සඳහන් වෙනවා. එම මතේ යොදා ගනිමින් බමුණු පූජකයන් විවිධ අරමුණු ඉටු කර ගැනීමට යොමු වුණා කියන අදහස තමයි තියෙන්නේ. අපි මෙහෙමම ගමුකෝ. ඒ අනුව ඔවුන් තුළ පැවති ප්‍රධානම අභිමතාර්ථය. ඒකත් බමුණු පූජකයන් තමන්ගේ පූජකයිතිය සුරකින්න තමයි රැකගන්න තමයි බොහෝ වෙලාවට මෙන්න මේ කියන කියන්නේ මේ කියන මේ සමාජ ඉගැන්වීම නැත්නම් මේ වර්ණ ධර්ම කියන එක ඉදිරිපත් කළේ. හැබැයි දැන් මේ ප්‍රශ්නේ හැදිලා තියෙන විදිහත් එක්ක ගත්තාම සමාජීය අයිතිය කියන එකට දලවසින් අපිට අදහසක් ගන්න පුළුවන්. මොකද සමාජයේ ඉහළම කුලේ ඉහළම වර්ණයේ ඉන්න පිරිසක් විදිහට සමාජීය වශයෙන් යාට ලැබෙන්න පුළුවන් ඉහළම වරප්‍රසාදය ලබා ගන්න මේගොල්ලෝ බමුණන් උත්සාහ කරා. ඉතින් මේ ප්‍රශ්නේ කොයි විදිහට හැදුනත් ඔය උත්තර දෙකම ගන්න පුළුවන්. නම් මේ ප්‍රශ්නේ හැදිලා තියෙන විදිහට සමාජීය අයිතිවාසිකම් කියන පැත්තට අපිට යන්න වෙන්නේ. අතන බමුණන් කියන එක බමුණු පූජකයන් කියලා ගත්තා නම් අතන පූජක අයිතිය ආරක්ෂා කර ගැනීම තමයි මෙන්න මේ කියන වර්ණ ධර්ම ඉදිරිපත් උනේ. බමුණු පූජකයන් ඉදිරිපත් කළා කියලා කිව්වනම්. පොදුවේ මෙතන බමුණන් කියලා තියෙන නිසා ඒගොල්ලෝ සමාජීය අයිතිවාසිකම් සමාජීය විදිහට ඒගොල්ලෝ දැක්කේ කුල හතරනේ. ආ කුල හතරෙන් ඉහළම වර්ණයේ බමුණන් කියලා කියන තුනේ සමාජීය අයිතිය තහවුරු කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. නේ ප්‍රශ්නේ හැදිලා තියෙන විදිහට ගත්තොත් ඇත්තටම තුන්වෙනි එක තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. අර වචනක එහෙම එකක් තියෙනවා. ඉතින් ওই විදිහට ප්‍රශ්න එන්න පුළුවන්. සමහර විට සමහර අවුරුදු වල ප්‍රශ්න එහෙමම ඇවිල්ලා තියෙනවා. පාස් පේපර්ස් කරද්දී උගලන්ට තේරෙනවා 2012 එක 2018 ඇවිල්ලා 2012 තියෙන MCQ ඒ විදිහටම ඇවිල්ලා වෙනසක් නැතුව. සමහර ඒවා වචන එහෙම කරලා දාලා තියෙනවා. එන්නේ මේ වගේ දාන ඒවා ඒගොල්ලන්ට පෙරදිලා තියෙන තැන් තියෙනවා. එතකොට MCQ දෙකම හරියන විදිහටත් ඒවලා තියෙනවා. MCQ දෙකක් විතර හරි පේපර් එකේ. ඒ වගේ තමයි 2019 තියෙන්නේ. 18 තියෙන්නේ. බලගන්න පුළුවන් ඉස්සරහට. හරි. එහෙනම් 84 යම් ආපද්දනම පිළිබඳ බ්‍රාහ්මණ නිර්වචනයේ නිවැරදි අනුව නිවැරදි ප්‍රකාශය මොකක්ද? සරල එකක් නේ. විලාව ගන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය අංක 1 කියනවා. අංක 2ක් කියලා කියනවා. වැරදි උත්තර මොකද දෙන්නේ? ක්ෂත්‍රියා විසින් බ්‍රාහ්මණයන්ට අයත් කටයුතු කළ හැකි වෙන්න බෑ නේද? පල්ලෙහැරන එන්න පුළුවන්. බමුණන්ට ක්ෂත්‍රියන්ගේ කරන්න පුළුවන්, වෛශ්‍යයන්ගේ කරන්න පුළුවන්. ක්ෂත්‍රියන්ට වෛශ්‍යයන්ගේව කරන්න පුළුවන්. වෛශ්‍යයන්ට ශුද්‍රයන්ගේව කරන්න පුළුවන්. එහෙමනම් මේකේ උත්තරේ එන්න ඕනේ. ක්ෂත්‍රියා විසින් වෛශ්‍යයට අයත් කාර්යයන් කළ හැකි. ඒක හරියි. ක්ෂත්‍රියා විසින් බමුණන්ට අයත් කටයුතු කළ හැකි. ක්ෂත්‍රියට බමුණන්ගේව කරන්න බෑ. ක්ෂත්‍රියා විසින් වෛශ්‍යයට අයත් කටයුතු කළ නොහැකි කියලා තියෙන්නේ. කරන්න පුළුවන්. ශුද්‍රයා විසින් වෛශ්‍යයට අයත් කටයුතු කළ හැකි. කරන්න බෑ. වෛශ්‍යයට ඕනෑම කටයුත්තක් කරන්න බෑ. නම් උත්තරේ එන්න ඕනේ අංක 1. සමහර විට අපි
අර දැක්කද අර හදිස්සිය සහ අපි ඒක තේරුම් ගන්න විදිහ එක්ක අපිට මේව වරදින්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි අපි MCQ කරලා තියෙන ප්‍රමාණය වැඩි වීම. එකක්. ඔයගොල්ලෝ දන්නවද? MCQ වරදිනවා MCQ කරලා තියෙන ප්‍රමාණය වැඩි වීම. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් MCQ කරන්නේ නැතු ඉන්නවනේ. නෑ. මේක මම අත්දැකීමෙන් දන්නවා. අපි MCQ කරලා තියෙනවා වැඩි අපේ ඇහැට හුරු වෙලා තියෙන සමහර MCQ නිතර. දැන් මේ වගේ MCQ එකක් ගත්තාම අපිට මේ වගේ MCQ ටර්ම් ටෙස්ට් වල සහ මේ පේපර් එකේ මම හිතන්නේ අපිට දෙතුන් තැනක එකම විදිහේ ස්වරූපයෙන් අහුවේ. ඒකර අපි මේකට හුරු වෙලා තියෙනවා. ඒකර අපි ටක් ගාලා නිගමනය කරනවා කලින් අපි දැකපු විදිහම තමයි නම් මේකෙත් උත්තරේ කියලා අපි ටක් ගාලා නිගමනය කරන්න උත්සාහ කරනවා. හැබැයි ප්‍රශ්නේ වෙනස්. ප්‍රශ්නේ වෙනස් උත්තරේ වෙනස්. අහලා තියෙන වෙනස් විදිහකට. ඒක නිසා ඔයා කිසිම උත්තරයක් Tamanට හුරුයි කියන අදහසත් එක්ක එකපාර තීරණයට එන්න එපා. මොකද අපි MCQ කරාම අපිට ඒව හුරුයි තමයි. හැබැයි එහෙම ගොන් වැඩ කරලා අන්තිමට දුක් වෙන්න එපා. ඒ නිසා හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න, හොඳට තර්ක කරන්න නැත්නම් සමහර ඒවා වරදින්න පුළුවන්. හරි. 85. බ්‍රාහ්මණයන් විසින් තම ආධිපත්‍ය පතුරවාලීම සඳහා යොදාගත් ප්‍රබලතම ඉගැන්වීම වර්ණ වේද. මේ මතේ ප්‍රතික්ෂේප කිරීමට යොදාගත හැකි බෞද්ධ සූත්‍ර ධර්ම කිහිපයකි. ඒ සඳහා අදාළ නොවන සරලයි මේ මාතෘකාව මේ පාඩම ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මේක වරදින විදිහක් නැහැ. හොඳට කියවන්න. ප්‍රශ්න අංකෙත් එක්ක දාන්න 85 නම් උත්තරේ එහෙම දාන්න නැත්නම් හරිද? වැරදි උත්තර කීපයක් ගියා වගේ මම දැක්කා. එහෙනම් මේ දාන්න බලන්න හැමෝම. වැරදි උත්තර කීපයක් තියෙනවා. ඔව් මම හිතන්නේ අපි කරපු පළවෙනිම MCQ ටිකෙත් අපි මේක ගැන සාකච්ඡා කරා. මේ කතා කරා මේ මොනවද අපිට තියෙන වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න බුදුදහමේ ඉදිරිපත් වෙලා තියෙන සාධක වලට අදාළ උදාහරණ වශයෙන් දක්වපු සූත්‍ර අපි ඒකදී පාවිච්චි කළා මජ්ක්‍ධිම නිකායේ අසලායන සූත්‍රය, ඊගාවට මජ්ක්‍ධිම නිකායේ ඊට පස්සේ මොනවද වාසිට්ඨ සූත්‍රය, ඊට පස්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවසීනා සූත්‍රය, ඊගාට වසල සූත්‍රයේ කුද්දක නිකායේ සූත්‍ර නිපාතයේ තියෙන වසල සූත්‍රයේ මේ ඉතින් මේ විදිහට අපි අපි කතා කරා සාකච්ඡා කරා. මෙතන උත්තර කීපයක් ආවා වැරදි ඒවා ඒකයි මම පොඩ්ඩක් මතක් කරේ. අතරම මදුරු සූත්‍රයේ හතරවෙනි එක උත්තරේ ආවා. මේ මදුරු සූත්‍රයේ තියෙනවා දේශපාලනික සහ නෛතික සහ මේ මොනවද මේ මනෝවිද්‍යාත්මක සාධක. ඒක නිසා මදුරු සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. පරණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න බුදුහාමුදුරු දේශනා කරපු කරුණු වලට මදුරු සූත්‍රය ගන්න පුළුවන්. ඒ නිසා උත්තරේ එන්න ඕනි වග්ගපත් සූත්‍රය. වග්ගපත් සූත්‍රය කියන්නේ ඇත්තටම ආර්ථිකය හා සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයක්. අපිට මේ සූත්‍රය හම්බෙන්නේත් මේ ඉපයීම හා පරිභෝජනය කියන මාතෘකාවේදී විශේෂයෙන්ම එතෙන්දී මේ ලෝකෙට අදාළව නැත්නම් මෙලොවට අදාළව කරුණු හතරක් බුදුහාමුදුරු දේශනා කරන උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. සමජීවිකතා. ඊට පස්සේ පරලෝකයට අදාළව මොනවද? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන දේවල් ප්‍රගුණ කළ යුතුයි. එතකොට ඒක පරලෝකයට අදාළ කරගන්න පුළුවන් කියලා වග්ගපත් සූත්‍රය කතා කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙලෝ පරලෝකයට අදාළ වෙන ඒකට වසල සූත්‍ර ගන්න බැරි. මොකද? ගන්න බැරි. වසල සූත්‍රය ගන්න බැරියයි කියලා දහන්න. පැතුම් වසල සූත්‍රය ගන්න පුළුවන්. වසල සූත්‍රය මේ බෞද්ධ ඉගැන්වීම් තියෙනවා වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න. පැහැදිලිද? වසල සූත්‍රය අදාළයි. මෙතනින් අදාළ නැති වග්ගපත් සූත්‍රය. ඒක ආර්ථිකය හා සම්බන්ධ ඉගැන්වීමක් තියෙනවා. නේ? හරි නේද?
හරි සර්. ඔව්. මෙතන තියෙන අදාළ නොවෙන්නේ කියන එක ඒක නිසා ප්‍රශ්නේ හොඳට බලමු. මම හිතනවා එතන ගැටලුවක් නැහැ කියලා ඉස්සරහට යන්න. දානීය යාග හෝම මව්පිය පරලෝ මව පියා පරලෝ ආදී සියල්ල ප්‍රතික්ෂේප කරමින් සතර මහා භූතයන්ගෙන් පමණක් ස්ථීර පදාර්ථයක් පිළිගත් ශාස්ත්‍රවරයා. කවුද? උත්තරේ එනවා ගොඩක් අයගෙන්. ඔව් ඒ උත්තරේ නම් ගොඩක් ඒව නිවැරදි. සර් යාගයයි හෝමය මොකක්ද වෙනස? යාගය කියලා කියන්නේ මේ මොනවද අපි කියන්නේ සත්තු බිලි දීලා කරන දේවල්. ඒ කියන්නේ සත්තු බිලි දීලා යාග කරන අපි දැන් යාග ගැන දන්නවනේ. සත්තු බිලි දීලා කරන යාග. හෝමය කියලා කියන්නේ ගින්න. හෝම ගින්න. හෝම ගින්න නැත්නම් ගිනි දිවියන් පිළිගීම නැත්නම් ගින්නට දේවල් දමලා කෑම බීම වගේ දේවල් දාලා ඒකේ දුම ආග්‍රහණය කරවීම හෝමය කියලා අපි කියනවා. යාග හෝම කියන්නේ. මේවට ඉවරනේ පාඩවෙන්ද සර්? එතුම ආයෙ කියන්න බලන්න මොකද කිව්වේ? දැන් පළවෙනි වාරේ පාඩම් ඉවර වෙන හරියට මාගෙන් ඇහෙන්නේ නැහැ මට ඇහිච්ච විදිහට පළවෙනි වාරේ පාඩම් ඉවර වෙන්නේ කොතනද කියලා අහන්නේ. පළවෙනි වාරේ පටන් ගන්නේ පළවෙනි වාරේ කොටස් තුනක් තියෙනවා. එකක් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ආගමික පසුබිම, ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දේශපාලනික පසුබිම, ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ආර්ථික පසුබිම. මේ කොටස් තුනට අදාළව පාඩම් ගොඩනගන්නේ පළවෙනි පාඩම ಭಾರತೀಯ ඉතිහාසය කියන මාතෘකාව. ඒක ඇතුලේ තමයි ආගමික ඉගැන්වීම් ටික සාකච්ඡා කරගෙන යන්නේ. ඊට පස්සේ දෙවනි කොටස හම්බ වෙනවා දේශපාලනික පසුබිම යටතේ 12 මහා ජනපද. ඊට පස්සේ ඔක යටතේ සමූහ ආණ්ඩු ගණතන්ත්‍ර පාලනය රාජාණ්ඩු සහ සමූහ ආණ්ඩු. ඊට පස්සේ ඔය ටික සාකච්ඡා වෙනවා ඔය දේශපාලනික පසුබිම ඇතුලේ. ඊට පස්සේ සාකච්ඡා වෙනවා ආර්ථික පසුබිම ඇතුලේ වාණිජ්‍යකරණය සහ නාගරීකරණය. ඔතනින් පළවෙනි වාරය ඉවරයි. වාණිජ්‍යකරණය සහ නාගරීකරණය. හරි. එතකොට අජිත කේසකම්බල තමයි මෙන්න මේ ඉගැන්වීම ඉදිරිපත් කළේ. මේකට අපි කියනවා මේ භෞතිකවාදය කියලා. භෞතිකවාදයේ යටතේ මේ දේවල් වලට පොදුයි අපි කියනවා අපි දන්නවා නම් ගොඩක්ම මෙතන අර 23 සහ 24 හිම අය ඉන්නවා නම් ඒගොල්ලන්ට පළවෙනියට හම්බ වෙන දේවල් නේ සමහර විට. ඒක නිසා තමයි මම පොඩ්ඩක් විස්තර කරගෙන යන්නේ. මේ මොකද ආයේ මේ ටික කතා වෙන්නේ තව අවුරුද්දක් විතර ගිහිල්ලා. 23 කට්ටියට බොහෝ විට ආයේ මේ ටික හම්බෙන්නේ නැති වෙන පුළුවන් 24 කට්ටියට නම් හම්බෙයි. මොකද දැන් මේ ටික ඔක්කොම මුල අගට යනකම් කතා කරගෙන යනවනේ. ආයේ මුලට එනවා නම් ලබන අවුරුද්ද විතර තමයි ආයේ මුලට එන්න වෙන්නේ අපිට. මොකද මේ ටික ඔක්කොම කතා කරගෙන යන්නේ නැහැ. 22 කට්ටියට කොහොමවත් ආයේ හම්බෙන්නේ නැති. ඒක නිසා. මේ ඔව් මේකට අපි කියනවා මේ උග්‍ර භෞතිකවාදයක් කියලා කතා කරනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි විදිහට තමයි අපි මේක දක්වන්නේ. බ්‍රහ්මජාල සූත්‍රය ඇතුලින් ඒ ගැන තොරතුරු හොයාගන්න පුළුවන්. හරි. නම් උත්තරේ ඉන්නේ අජිත කේසකම්බලේවත් පස්වෙනි උත්තරේ. හරි. ඊගාවට 87. උත්තරේ දාලා තියෙන කොට දෙනේ කලින් දාගෙන යන්න. මොනික්මින් දාගෙන යන්න. බුද්ධ කාලයේ ಭಾರತයේ පැවති බ්‍රාහ්මණ සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණයක් නොවන්නේ. බ්‍රාහ්මණ සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණය. ඔව්. උත්තර දාලා තියෙනවා කොට දෙනේ ප්‍රශ්න අන්තිත් එක්කම දාන්න. අනන්‍යතා ලක්ෂණයක් නොවේ. අගාරික ප්‍රතිපදාව අගය කිරීම, උපත පදනම් කරගෙන සමාජ වර්ගීකරණය කිරීමයි. උපත පදනම් කරගත් සමාජ වර්ගීකරණය බැහැර කිරීම. වේදේ පරම සත්‍ය ලෙස පිළිගැනීමයි, පුද්ගල ස්වාමිත්වය සත්‍යන්තාවේ බැහැර කිරීමයි, කාන්තාවගේ දේශපාලන ආර්ථික සමාජ ආගමික නිදහස බැහැර කිරීම. සත් උත්තරේ එනවා. සමහර අය උත්තරේ වැරදි, සමහර අය දාලා තියෙන එකයි මම පොඩක් බලන්නේ. අනිත් අය දා එකපාරට මේක තීරණය කරන්න එපා. මේක ඇත්තටම හිතන්න ඕනේ.
අනිත් අය දාන්න හදලා දාන්න. ඔව් මම දැක්ක උත්තර කීපයක් තියෙනවා මේ අංක 1 කියලා. අගාරික ප්‍රතිපදාව අගය කිරීම කියලා කියන්නේ මොකක්ද? අනගාരിക සහ අගාരിക මේ දෙක අතර තමයි ගොඩක් දෙනෙක් ඕක පටලවාගෙන තියෙන්නේ. ඔන්න. ඉරොත් එහෙම. හරි? මේ දෙක අතර බලන්න. අගාരിക සහ අනගාരിക. අගාരിക ප්‍රතිපදාව කියන්නේ ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කිරීම. අනගාരിക ප්‍රතිපදාව කියන්නේ කාමභෝගී ජීවිතෙන් වෙන් වෙලා අනගාരികව කටයුතු කිරීම. අපි දන්නවා අනගාരിക ධර්මපාලකතුමානේ. එහෙනම් අපි කියන්නේ ඒතර අගාരിക ප්‍රතිපදාව කියන්නේ කාමභෝගී ජීවිතයක් ගත කිරීම. ඒක බමුණන් විසින් බමුණන්ගේ අන්‍යතා ලක්ෂණයක් නේ. උපත පදනම් කරගත් සමාජ වර්ගීකරණය බැහැර කිරීම. මේක ශ්‍රමණින්ගේ ලක්ෂණයක් නේ. එහෙම නැත්නම් බ්‍රාහ්මණින්ගේ නොවන අයගේ ලක්ෂණයක්. උපත පදනම් කරගත් සමාජ වර්ගීකරණය බැහැර කිරීම. හොඳට කියවන්න. හොඳට කියවන්න දෙයක් තීරණය කරන්න කලින්. අන්න ඒක තමයි මම කිව්වේ. අගාരിക කියන එක අනගාരിക වගේ කියවිලා තියෙනවනේ. කියවිලා තියෙනවා. මේ ඔයගලන්ගේ නම් දාගන්න. නම් නැති කට්ටිය මම මෙතන අයින් කරනවා. 173 111 නම් දාගන්න. බ්‍රාහ්මණය වානප්‍රස්ථාවදී අනගාരിക වෙනව නේද? අනගාരിക වෙනවා. ඔව් වානප්‍රස්ථාව. අනගාരിക ප්‍රතිපදාවක් දැරීම කියන එක තමයි වානප්‍රස්ථාවදී කතා කරන අපි ඒව කතා කරා ගොඩක් කලින්. නේද? එතකොට ඔන්න වැරදිච්ච තැන අනගාരിക කියලා කියුණා අනගාരിക කියන එකනේ. හරි. එහෙනම් ඊතර මොකුත් නැහැ නේ තව කතා කරන්න යන්න. 88 බුදුරජාණන් වහන්සේ උත්තරේ මොකක්ද? අරකේ උත්තරේ ඉන්නෝනේ දෙක. උපත පදනම් කරක සමාජ වර්ගීකරණය බැහැ. 87 දෙක. 88 දාන්න උත්තර. බුදුරජාණන් වහන්සේ ಭಾರತෙහි පහළ වන විට නිර්මාණවාදයේ පදනම් කරගත් බමුණු දහම ව්‍යාප්තව තිබුණා. එමගින් බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශූද්‍ර යනුවෙන් සමාජ වර්ගීකරණයක් හඳුන්වා දුන්නා. එය හඳුන්වනු ලබන්නේ සරලයි නේ. වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැ ඒකට. බොහොම පොඩි දෙයක් තියෙනවා. සරල දෙයක් නේ. වර්ණ ධර්ම තමයි නේ. 아무තුන් ආයෙත් බලන්න දෙයක් නැහැ. කතා කරන දෙයක් නෑ අපිට නේ. 89 බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ලොව සියල්ල සිදුවන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්තට. එම මතය අනුව විශ්වය නිර්මාණය කරන ලද යන අර්ථයෙන් මහා බ්‍රහ්මය හඳුන්වනවා. විශ්වය නිර්මාණය කර තැනත්තා. වැරදි උත්තර කීපයකට මම නිකන් දැක්කා. විශ්ව කර්තෘ කියන්නේ විශ්වය කර වූ පුද්ගලයා නැත්නම් විශ්වය නිර්මාණය කළ තැනත්තා. හරි. සර්වඥ කියලා කියන්නේ සියල්ල දත්. සර්වදර්ශී කියන්නේ සියල්ල දක්නා වූ. සර්ව බලධාරී කියන්නේ සියලු බලයෙන් යුක්ත. සර්වතෝ භද්‍ර කියන්නේ හැම අතින්ම යහපත්. ඉස්සරහට යන 90. චතුර් ආශ්‍රම චතුර් වර්ණයට අයත් සදර්ම පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ ඒ වර්ණයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා කියලා. ඒ අනුව වෛශ්‍ය වර්ණයට පමණක් සුවිශේෂී කාර්ය. අපි ටික වේගිය. මොකද ප්‍රශ්න තියෙනවා බර ගන්න. තව මේකේ හදාගෙන යන ගමන් තියෙන යට. මේ PDF එකට එකතු කරලත් නැහැ. අපි වේගෙන් කතා කරගෙන ඉන්නවා. 22 කට්ටියට එක්සෑම් එකට කලින් 1500 2000 විතරවත් MCQ කතා කරගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ගේ අතේ තමයි ඇක්ටිවිටි තියෙන විශේෂයෙන් 22 කට්ටිය. 23 කට්ටියට නම් හම්බෙන්නේ ඉස්සරහට තියෙනවනේ මේකට. එක්සෑම් ඉවරලා ඕගොල්ලෝ ඉන්නේ නැහැ නේ පේපර් ක්ලාස් එකේ. මේ ප්‍රශ්න කුපිය දෙන්නේ නැහැ. මේක 22 කට්ටිය තමයි කුයික් වෙලා වැඩේ යන්න ඕන. මොකද ඕගොල්ලන්ට තමයි වාසිය. මොකද මේ PDF එකක් දෙන්නේ නැහැ නේ ඕගොල්ලන්ට. ඔව් උත්තරේ හරි ගොඩ දෙනෙක් දාගෙන ඒක වැරදි උත්තර මොකක්වත් ආවේ නැහැ. 90 උත්තරේ එන්න ඕන පස්වෙනි එක වෛශ්‍ය වර්ණයට විතරක් සුවිශේෂී වෙන්නේ කෘෂිකර්මාන්තය සහ පශුපාලනය කියන්නේ. වේද අධ්‍යයනයේ දන් පිළි ගැනීම පොදු නැහැ. යාග කිරීම වේද ඉගැන්වීම පොදු නැහැ.
බ්‍රාහ්මණීන්ට අදාළ වෙන ප්‍රජාපාලනය සහ යාගික ශාස්ත්‍රියන්ට ඉගෙනීම දන් දීම කුල තුනටම ඉගෙනීම සහ දන් දීම කුල තුනටම කරන්න පුළුවන්. එහෙනම් 95. 91ට යාගයක් සිදු කිරීමේදී බ්‍රාහ්මණ පූජකවරුන්ගේ සහභාගීත්වය වීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර හෝතෘ කියන පූජකයාගේ ක්‍රියාවලිය මොකක්ද? හරි. ඒ ටික කටපාඩම් තියෙන මේ වෙනකොට ඔයගලන්ට මේ යාගය සඳහා දෙවියන්ට ආරාධනා කරන කෙනා හෝතෘ කියලා අපි හඳුන්වනවා. යාගය අධ්‍යක්ෂණය කරන්නේ කවුද? මට මයික් එක ඔන් කරලා කියන්න කවුරු හරි යාගය අධ්‍යක්ෂණය කරන්නේ? අද්වාරය අද්දරු කියන පූජකයා. එතකොට වේද පාඨ ගායනා කරන්න කවුද? උද්ඝාතෘ පූජකයා. ඊගාට යාගය සිදු කිරීම සිද්ධ කරන්න කවුද? යාගකාරක කාරක ඔව්. මොකක් කවුද? යඥකාරක යඥකාරක. යාගකාරක කියලා සමහර පොත්වල තියෙනවා. ඉතින් මේ යාගකාරක කියන එක ඔය අරගෙන තියෙන පොත්වල බොහෝ වෙලාවට මේ සිංහලයි සංස්කෘතයි දෙක එකට මික්ස් කරගෙන මම රට එක හම්බුණා. යාගකාරක කියලා තියෙනවා පොත් කීපයක. මේ විෂය නිර්දේශය හා සම්බන්ධව ලියවිච්ච සමහර පොත්වල තියෙනවා. ඉතින් යාගකාරක කියන එක හරි වැරදි. හරි වැරදි කියන්නේ වැරදි කියන එක. මේ මොකද ඒකේ වචනේ ඉන්නේ යඥකාරක මේ යාගී කරවන්න යාගී කරන්නා කියන අදහස් යඥකාරක කියන නම තමයි යාට පාවිච්චි වෙන්නේ. යාගය සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමයි කියලා කියන එක නෑ. මේක නිකන් අදාළ නැහැ. එහෙම එකක් නෑ. ඒතර යාගය කරවන පුද්ගලයා කවුද? යජමානක දායකයට අපි කියන යජමාන. හරි. එහෙනම් මෙතන මොකුත් නැහැ. ඉස්සරහට යන්න. බ්‍රාහ්මණ පූජකවරු විසින් සමාජය තුළ තම ප්‍රභූත්වය තහවුරු කර ගැනීම සඳහා විවිධ ගැන්වීම් ඉදිරිපත් කරන ලදී. ආශ්‍රම ධර්මද ඒ අතරතිය ආශ්‍රම ධර්ම තුළ අන්තර්ගත කරනු ලැබුවේ. උත්තර කීපයක් ලැබිලා තියෙනවා එක එක විදිහට. බලමු හැමෝම දාන්න. මොකද මේ සමහර උත්තර වරද්දා. බ්‍රාහ්ම සහභාගීතාවයේ පතා බමුණු පූජකවරුන් විසින් කළ යුතු වූ කාර්යභාරයයි කියලා සමහර අය උත්තරේ වල තියෙනවා 92 3 කියලා. එහෙම නැහැ. ආශ්‍රම ධර්ම ගත්තාම මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි මේ ආශ්‍රම ධර්ම ඒ ඉහළ වර්ණ තුනට විතරයි අදාළ. අපි ශුද්‍ර පැත්තකින් කියමු. බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය. මේ වර්ණ තුරින් මේ තුන් වර්ණයම මේ ආශ්‍රම ධර්ම හතරම ඉටු කරන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නේ නැහැ. බ්‍රාහ්මණයින් ආශ්‍රම ධර්ම හතරම හරියටම කරන්න ඕන. බ්‍රාහ්මණ කියන වංශිකයන්. ඒ කියන්නේ භ්‍රමචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී කියන හතරම කරන්නේ. ශාස්ත්‍රීය සන්න්‍යාසියෙක් වගේ හැසිරෙන්නේ නැහැ. ඒගොල්ලෝ භ්‍රමචාරී ගෘහස්ත වානප්‍රස්ත කියන අවදි තුන පමණයි. වෛශ්‍යයන් කරන්නේ භ්‍රමචාරී ගෘහස්ත කියන අවදි දෙක පමණයි. මේක ගැන ඔයගලන්ගේ සිලබස් එක ඇතුලේ කතා කරන්නේ නැහැ. අතිරේක වශයෙන් මම ඔයාලට මතක් කරේ. නමුත් සමහර තැන්වල මේක ගැන කතා කරලා තියෙන. කියන්නේ ඔය මට මතකයි ටර්ම් ටෙස්ට් වගේ ඉන්නේ. මෙහෙන් මේ ගැන නිකන් දල වශයෙන් කතා කරලා තියෙනවා. ඇහිලා තියෙනවා. අලුත් සිලබස් එක කතා කරන්නේ නැතුණත් පරණ සිලබස් එක අනිවාර්යෙන් මේක කතා කරලා තිබුණා. කතා කරා. ඉතින් මොනවද මේකේ උත්තරේ ඉන්න ඕනේ දෙවෙනි එක පුද්ගල ජීවිතයක් අවදිවලට බෙදා එක් එක් අවදිවලදී කළ යුතු කාර්යභාරය ඉදිරිපත් කිරීම තමයි ආශ්‍රම ධර්ම කියලා කතා කරන්නේ. නමුත් බ්‍රහ්මසාවිතාව ප්‍රාර්ථනා කරන බමුණු පූජකවරුන් විසින් ඉටු කරපු එකක්. ඒගොල්ලෝ විතරක් කරපු එකක් නෙමෙයි. නිසා උත්තරේ ඉන්න ඕනේ දෙකනේ. හරි නේද? 93 ගත උත්තරේ. රාජසූය යාගයේ
කියන්නේ මොකක්ද? රාජසූය යාගය. ඔව් ඒක උත්තරේ දාලා තියෙන කීප දෙනෙක්ම දැන් වැරදි උත්තරක් තියෙනවා බලන්න බලන්න. වැරදි උත්තරක් තියෙනයි මේ වැරදි උත්තරේ. වැරදි උත්තරේ එන්න විදිහක් නැහැ. උත්තරම එන්න විදිහක් නැහැ. ඔව් 93 තුන්වෙනි එක තමයි උත්තරේ. රජවරු අභිෂේක කිරීමේදී තමයි මේ කාර්ය සිදු කරන්නේ රාජසූයාගේ විශේෂයෙන් මේකෙදී යුද පෙළපාලි. යුද පෙළපාලි තියෙනවා ක්‍රීඩා උත්සව මන්ත්‍ර වගේ දේවල් ජප කරමින් කරන විශාල උත්සවයක් විදිහට තමයි මේක අපි හඳුන්වන්නේ මේ රාජාභිෂේකයේදී සිද්ධ කරන රාජසූයාගය. කොඩින පිරිමින් මිලිදීලා කරන යාගය කියලා සමහර අය උත්තර දීලා තිබෙච්ච නිසා ඇත්තට මේකට කියන්නේ පුරුෂ මේධ යාගය කියලා අපි දන්නවා. වටිනා අශ්වයන් බිලිදීලා කලේ අශ්වමේධ යාගය. යාගස්තම්භයේ ගවලයින් පිදීම කියන චාරිත්‍රය මොකේද කරේ? මොකද්ද ඒ වාජපේයයාගේ සම්මපාසයාගේ සම්මාපාස යාගය කියලා කියනවා. තව මොනවද තියෙන්නේ? දඬු විදින එක නේද සම්මාපාස කියන්නේ සම්මාපාස හීදන්. ඔව්. එතනට අර යාගස්තම්භ ගෙනහිල්ලා කරන යාගය. තව මොනවද තියෙන කට්ටියගේ අදහස? මොකද්ද මේ ගවලයින් යාගස්තම්භයේ ගවලයින් පිදීම කියන එක මොකද්ද? මොන යාගයේ මම ඔයගලන්ට මේ ටික ඔක්කොම වගේ කියන්නම්. එතකොට මේ ටික පැටලි සාහිත්‍ය නොවෙන්නේ. මොකද? අශ්වමේධයාගේ නේද අර සරෙන් අහපු එකට. මේකට උත්තරේද? නෑ සර්වර් ගවලයින් මොකද්ද මේ? ඔව්. ඒකට අශ්වමේධ නෙමෙයි. නෑ. අශ්වමේධ යාගයේදී කරන්නේ සුදු අශ්වයෙක් ඝාතනය කරලා මේ කරන බිලිදීලා කරන යාගයක්. ඒක රාජ්‍ය මේ මොකද්ද කියන්නේ? යුද්ධ කරලා දේශ සීමා අලුත් කරනකොට තමයි දේශ සීමා පුරුදු කරනකොට තමයි මේ යාගය කරේ අශ්වමේධ යාගය. මම මේ ටික ඔක්කොම නිකන් කියන්නද? ගොඩක් අයට පැටලී සාගත නිසා මම පිළිවෙලට කියන්නම්. හරියටම හදාගන්න වරද්ද ගන්න එපා. මේක මට මතක විදිහට මට કોઈ පොතේ තිබිච්ච එක තමයි. හැබැයි මෙහෙම එන්නේ ටර්ම් ටෙස්ට් වල නම් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිනවා මේක මේ අර වාජපේයක සෝමසුරාව එහෙම එකක්ද එන්නේ තේරුම? වාජපේයී යාගය කියන එක යාගස්තම්භ ගවලයින් පිදීම කියන එක තමයි ඔය වාජපේයී යාගය කියලා කියන්නේ. එතකොට මේක ගැන අදහස් කීපයක් තියෙනවා. මම ක්ලාස් එක ඇතුලේ උගන්වලා තියෙනවා නේද වාජපේයී යාගය කියන්නේ මේ පෙయ్య එවත් මේ භාෂාව පාවිච්චි කරගෙන කරන යාගයක් කියන අදහස. එතකොට මේ ගොඩාක් මේ දැන් මේක ටර්ම් ටෙස්ට් එකක ප්‍රශ්නයක්. හොඳේ මම අහන්න එකක් නෙමෙයි. මම මතක විදිහට වයඹ හරි කොහේ හරි සබරගම හරි උන්නම් පළාතක තියෙන ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ගාව ඇති සමාජයට හම්බෙලා ඇති. එතකොට එක එක පළාත්වල උගන්වන ඒ අනුවත් වෙනස් වෙනවා. ඊගාවට තොරතුරු අනුවත් වෙනස් වෙනවා. එහෙම ගත්තාම තමයි මේ වෙනස තේරෙන්නේ. ඒක නිසා ඔයගලන්ට මම ක්ලාස් එකට අමතරව දැන් අතන ක්ලාස් එකේ ළමයින්ට මම දීලා තියෙන විදිහ තියෙනවනේ. ඒගොල්ලන්ට මම පංචමහා යාගයෙන් කතා කරලා තියෙනවා. ඊගාවට මොනවද යාගය පිළිබඳව කතා කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙහෙමත් විභාගෙට එන්න පුළුවන්. මේ පිළිවෙලටත් එන්න පුළුවන් කියන අදහසින් මම මෙන්න මේ විස්තර ටික දෙන්නම්. හරිද? මේ ටික ඔක්කොම පිළිවෙලට දෙන්න. හරිද? මුලින්ම අපි ওই පංචමහා යාග ටික තමයි ක්ලියර් කරගන්න ඕන. මේ හතර ගත්තොත් පළවෙනියටම අශ්වමේධ යාගය. වටිනා අශ්වයෙක් බිලි දීලා සුදු අශ්වයෙක් බිලි දීලා තමයි මේ යාගය කළේ. දේශ සීමා අලුත් කිරීමේදී. හරි? අශ්වමේධ යාගය කළේ දේශ සීමා අලුත් කිරීමේදී සුදු අශ්වයෙක් බිලි දීලා. ඊට පුරුෂ මේධ යාගය. කුලහීන පිරිමි පුද්ගලයන් නැත්නම් පිරිමි මිනිසුන් 184 දෙනෙක් බිලි දීලා කරන යාගය. මේ එක පොතක තියෙනවා. අන්නේ පොතේ තියෙන විදිහට තමයි ඔය ටර්ම් ටෙස්ට් වලට දීලා තියෙන්නේ මේක.
කාගේද පොත? ගතාරේ සුමන රත්නහාමුදුරන්ගේ පොත. මට මතක විදිහට ওই පොතේ තමයි තියෙන්නේ වගේ. ඒක මතකයි. ඒක තමයි තියෙන්නේ ඔය විදිහට තියෙන විස්තර කරලා ඒ තියෙන විදිහට ටර්ම් ටෙස්ට් වලට ඇවිත් බෑ පාස් පේපර් එකේ නම් තවම හාමුදුරන්ගේ පොත ඇතුලෙන් ඒ තියෙන විදිහට දීලා නැහැ. දැන් මේ ටර්ම් ටෙස්ට් එකක ප්‍රශ්නයක් නේ. මේ විදිහට විග්‍රහ කරලා තියෙන ගතාර සුමරතනහාම පොතේ. එතකොට මේ ඒ කියන ඒ පොත පාවිච්චි කරලා ඒ කියන තොරතුරුත් එක්ක හදපු ටර්ම් ටෙස්ට් එකක් තමයි ඔය තියෙන්නේ. ඒක පාස් පේපර්ස් වල හැබැයි තවම මේ කියන විදිහට නෙමෙයි අපි අර ක්ලාස් එකේ ඉගෙන ගත්ත විදිහට තමයි ප්‍රශ්න හැදිලා තියෙන්නේ. යාගේ ගැන තියෙන ක්ලාස් එක අපි ඉගෙන ගන්න විදිහ. ඉතින් මම මේ ටිකත් උගන්වන්නේ ඔයාට ඉතින් දන්නේ නැහැ පාස් පේපර් එකටත් නැත්නම් මේ පාර පේපර් එකටත් මේ කියන පැත්තෙන් එන්න පුළුවන් බැරි කමක් නැහැ. එන්න පුළුවන් නේ. මොකද පොත් කීපයක් මේ හා සම්බන්ධව දීලා තියෙනවා. පොත් ගොඩක් තියෙනවා. එක එක තොරතුරු තියෙනවා. ඒ ඔක්කොම අපි දැනගෙන සිටීම හරිම වැදගත් විශේෂයෙන් MCQ වලට. මේක MCQ වල විතරයිනේ බලපාන්නේ. රචනා ප්‍රශ්න වල ප්‍රශ්නයක් නැහැ. ඒක අපි දන්න දේවල් ටික ගල්පල තමයි ලියන්නේ. දැන් MCQ වල මේ දේවල් දැනගෙන සිටීම හරි වැදගත්. පුරුෂ මේධ්‍යාගේ කියන්නේ කුලහීන පිරිමින් 184 දෙනෙක් බිලිබිලා කරන යාග. ඒක සම්මාපාසයාගේ කියලා කියන්නේ යාග ස්තම්භයේ රැගෙන ගිහිල්ලා සරස්වතී නදියේ ගිලමින් කරන යාගය කියලා තමයි මේ පොතේ තියෙන්නේ. යාග ස්තම්භයේ රැගෙන ගිහිල්ලා සරස්වතී නදියෙන් ගිලමින් කරන යාගය තමයි සම්මාපාස යාගය. සම්මා පාස කියලාත් මේකට කියනවා සම්මා පාය කියලාත් කියනවා. සම්මා පාය කියලාත් සම්මා පාස කියලාත්. හරිද? ඊගාවට වාජපේය. නැත්නම් වාජපේය. වාජපේය කියන යාගය කියන්නේ යාග ස්තම්භයේ ගවලයින් පිරීම. මේ විදිහටමයි ඇවිල්ලා තියෙන බලන්න. යාග ස්තම්භයේ ගවලයින් පිරීම. යාග ස්තම්භයේ ගවලයින් පිරීම. ඊගාවට නිරග්ගල යාගය. නිරග්ගල කියන එක යාග ස්තම්භය කියලා කියන්නේ අර යාග කරන්න පාවිච්චි කරන වේදිකාව නැත්නම් යාග කිරීම සඳහා සකසන වේදිකාව කියන අදහස. යාගයකදී ප්‍රධාන ගින්නට අමතරව තව ගින්න දෙකක් දැල්ව ගන්නවා. ඉතින් මේ යාග ස්තම්භ හදන්නේ හිමයි. අතීතයේදීත් එහෙම තමයි කියලා කියන්නේ. මේ වර්තමානයේත් අපිට හින්දුන්ගේ මේ යාග අතරක් තියෙනවනේ. ඒකෙදිත් අපි දකින්න ගින්න දෙකක්. තව දෙකක් කුඩා ඒවත් මනවලා තියෙනවා. ප්‍රධාන ගින්නට අමතරව. ඊගාවට මේ නිරග්ගල යාගය කියන්නේ සතුන් මරා බමුණන්ට දන් දී කරන යාගය කියලා තමයි අර පොතේ තියෙන්නේ. සතුන් මරා බමුණන්ට දන් දී කරන යාගය තමයි නිරග්ගල යාගය කියලා ඒක හඳුන්වන්නේ. සතුන් මරා බමුණන්ට දන් දී කරන යාගය කියලා. ඊගට රාජසූය යාගය. ඒක අර රාජාභිෂේකයේදී යුද පෙළපාලි ක්‍රීඩා මන්ත්‍ර වගේ දේවල් ජප කරමින් උත්සවාශ්‍රීයෙන් කරන යාගයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක කරන්නේ රාජාභිෂේකයේදී රාජසූය යාගය. ඊගාවට තියෙනවා සර්වමේධ යාගය. දැන් ඔතන අපි 7ක් විතර කතා කරන්නේ සර්වමේධ යාගය. සර්වමේධ යාගය කියලා කියන්නේ යාගය කරන කෙනාට අයිති සියලුම දේවල් පූජා කරමින් කරන යාගය. පූජා කරන යාගය. යාග කරන කෙනාට අයිති සියලු දේවල් පූජා කරන යාගය. ඊට පස්සේ තියෙනවා මේ සේදුත්‍රමණී යාගය කියලා එකක්. සේදුත්‍රමණී යාගය. සේදුත්‍රමණී යාගය. නැත්නම් මේකට කියනවා සෞත්‍රමණී යාගය කියලා කියනවා. හරි? සෞත්‍රමණී යාගය නැත්නම් සේදුත්‍රමණී යාගය. කියනවා. ගොඩක් පොත්වල තියෙන සෞත්‍රමණී යාගය කියලා මේකට කියන්නේ සෞත්‍රමණී යාගය තමයි. නමුත් අර පොත්වල තියෙනවා සේදුත්‍රමණී කියලා. සෞදුත්‍රමණී යාගය. ඒ කියන්නේ මේ මද්යපාන වර්ග පිළිගන්වමින් කරන යාගය. කියන්නේ යාග කරන අය පූජකයින්ට මද්යපාන ආදී සිද්ධීන් කරන යාගයට අපි කියනවා සෞත්‍රමණී යාගය. සේදුත්‍රමණී යාගය. හරි නේද? එතකොට දැන් ඔයාට මේදේ කියන්නේ රුධිරයද? මොනවාද? මේදේ කියන්නේ රුධිරයද? මේදය කියන්නේ තෙල් කියන.
මේදී කියන්නේ තේරුම් ගන්න. නෑ අශ්ව මේද කියද්දි අශ්ව මේදයාගේ අශ්ව මේදයාගේ මේදයාගේ කියනකොට මේදය කියන ඒක ගන්න පොඩ බලන්න ඕනේ. හැබැයි එහෙම මම අයිඩියා එකක් නැහැ නේද එහෙම මේදී කියලා කියන්නේ කියලා. ටිකක් අපි හොයලා බලමු. එතකොට අර ශක්තිමත් කාය බල ඇති පුද්ගලයා කී දණ්ඩක් විඳලා ඒ දණ්ඩ වැඩෙන තැනට ගිහිල්ලා කරන යාගේ සම්මාපාසයාගේ නෙමෙයිද? අන්න හරි. ඒක අපි අර අපේ සිලබස් එකට කියන්නේ අපේ පාඩම් විතර අපි ඉගෙන ගත්ත කොටසනේ. ශක්තිමත් පුද්ගලයෙක් කී දණ්ඩක් විඳලා එවිදාම ඒක ගිහිල්ල වැටෙන තැන ගිහිල්ලා කරන යාගේ. මම මේ මෙතන දුන්නේ උගලන්ට අර මම කලින් කිව්වා වගේ මේ කොටස අර ගතාරි සුමරතන හඳුරන්නේ කොට ඇතුළේ තියෙන කතා කරන විස්තර ටික ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ සහ අපේ ක්ලාස් එක ඇතුළේ අපි ගත්ත තොරතුරු ටික අර සම්මාපාසයාගේ ගැන අර හිම ඉගැන්වි. එතකොට මම ඇත්තටම මේ ටික මෙහෙ පිළිවෙලට දෙන්න හේතුව මෙන්න මේ වගේ තැන්වල MCQ එන තැන්වලදී මේක පාවිච්චි කරන්න. එහෙම නැතුව ඔයගොල්ලෝ උත්තර ලියනකොට ලියන උත්තරවලදී මේ විදිහට ලියන්න අවශ්‍ය නැහැ. අපි ක්ලාස් එක ඇතුළේ සහ ඉස්කෝලේදී අරගෙන තියෙන නෝට් ටික ක්‍රමයට ගත්තාම හරි. ඉතින් මේක දෙන්න හේතුව තමයි සමහර වැරදි තියෙනවා. සමහර වැරදි කියන්නේ සමහර වැරදි තියෙනවා. එතකොට සර් දැන් වාජ්පේයයා ගැන කුමක්ද කියලා අපේ දැන් තියෙන සිලබස් අපිට අපේ ක්ලාස් එකේ අපි ඉස්කෝලේ උගන්වන එකයි මේකයි දෙකම දීලා උත්තර අහයිද? නැහැ. එහෙම නැහැ. එහෙම බය වෙන්න එපා. ඕගලන්ට පාස් පේපර්ස් වලට එන්නේ පැහැදිලිවම අපි ක්ලාස් එක ඇතුළේ කරපු ඒවා ඉස්කෝලේ තියෙන නෝට් එකක් විශේෂයෙන්. ගොඩක් වෙලාවට කියන්නේ ඉස්කෝලේත් සමහර විට දැන් සමහර ඉස්කෝලවල මේක දීලා තියෙනවනේ. මේ විදිහට නෝට් එක දීලා තියෙනවා සමහර ඉස්කෝලවල. ඉතින් ගොඩක් වෙලාවට ඔයගලන්ට ක්ලාසස් වලින් නම් ලැබෙන්නේ පැහැදිලිවම විභාගෙට එන නෝට් එක අපි ක්ලාස් එක ඇතුළේ කරන ටික බලාගත්තාම ඇති ප්‍රමාණවත්. මෙතන මේ ප්‍රශ්නේ හම්බෙච්ච නිසා තමයි මේ තරම් දුරට මේක සාකච්ඡා වුනේ. නැත්නම් මේක ලොකුටම අපි කතා කරන්න අවශ්‍යයි. අපි ක්ලාස් එක ඇතුළේ කතා කරලා තියෙන විදිහට ඒ යාග ටික පංච මහා යාග ටික ගැන ඊගාවට යාගය ගැන ඉගෙනගෙන තියෙන ප්‍රමාණය ඇති. ඒ ටික ලොකුටම ඔළුවට ගන්න පාඩම් කරගන්න. හරිනේ. හරිනේ. එහෙනම් මෙතන ඔක්කොම කතා වුණානේ. කුලහීන පිරිමින් මද්යපාන වර්ග සහිතව යාග කිරීමේ අපි කතා කරා. සෞත්‍රමණිය. හරි. එහෙනම් 94ට යන ඉක්මනින් සමාජ වර්ගීකරණය තුළ සිව්කුලයක් ඇති කලේ මහා බ්‍රහ්මයා විසින් යන මතය ප්‍රතික්ෂේප කරන බුදු සමය එය සිදු වූයේ ඓතිහාසික සාධක අනුව සමාජීය අවශ්‍යතා පදනම් කරගෙන බව සඳහන් කරයි. ඒ බව තේරුම් ගත හැකි තේරුම් කර ගැනීමට සඳහා අධ්‍යයනය කරන්න පුළුවන් සූත්‍රය මොකක්ද? මේක ගොඩක් වෙලාවට මේ ගොඩක් දෙනෙට පැටලෙන්න පුළුවන්. සමහර විට මේක ටිකක් හොඳට හිතන්න ඕනි. නම දාගන්න J90 නම දාගන්න කවුද කියලා. ඔව් ගොඩක් අය කීප දෙනෙක් ගොඩක් අය උත්තර ලැබලා තියෙනවා. එතකොට මේ දැන් මෙහෙමයි. අපි මේ සාධක සාකච්ඡා කරනකොට ඓතිහාසික සාධක කියන කොටස ඇතුලේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලන්ගේ නෝට් එකෙත් අපි ක්ලාස් එක ඇතුලේ අපි එහෙම කතා කරේ මජ්ක්‍ධිම නිකායේ අස්සලායන සූත්‍රය තමයි ප්‍රධාන වශයෙන් මේකට ප්‍රධාන මූලාශ්‍ර විදිහට අපි සාකච්ඡා කරේ. හරිද? එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක හැබැයි මේකේ වෙනසක් සිද්ධ වෙනවා. අපි අස්සලායන සූත්‍රය තුළ මොකද තියෙන්නේ? අස්සලායන සූත්‍රය තුළ ඓතිහාසික සාධක වශයෙන් මොකද ඉදිරිපත් කළා? මොකද ඉදිරිපත් කළා තියෙන කරුණ? ඉදිරිපත් කළා තියෙන්නේ බැමිණියන්ගෙන් තොරව හරිද? මොකද මම තේරෙන්නේ දැන් කරන්නේ මේ මොකද බැමිණියන්ගෙන් තොරව වෙන ඓතිහාසිකවත් කවදාවත් මේ බමුණෙක්ගේ මුඛයෙන් කෙනෙක් ඉපදුනා කියලා එකක් කතා කරන්නේ නැහැ. ඓතිහාසිකව ගත්තාම සෑම බමුණෙක්ම ඉපදිලා තියෙන්නේ බැමිණියකකින්. කියන එකනේ දල වශයෙන් ගත්තාම. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක ගත්තාම බලන්න සමාජ වර්ගීකරණය තුළ
සිව්කුලයක් ඇති කළේ මහා ප්‍රඥා විසින්ය යන මතය ප්‍රතික්ෂේප කරන බුදු සමය එය සිදු වූයේ ඓතිහාසික සාධක අනුව සමාජමය අවශ්‍යතා පදනම් කරගෙන බව සඳහන් කරයි. සමාජමය අවශ්‍යතා පදනම් කරගෙන. ඒ බව තේරුම් කරගත් ගැනීම සඳහා අධ්‍යයනය කළ යුක්ති. මේ ප්‍රශ්නේ ඇත්තටම පටලවල තමයි දීලා තින්නේ. හරි. සමහරට වරදින්න සාධාරණ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පළවෙනි කාරණේ. සමාජ වර්ගීකරණයේ සිව්කුලයකට ඇතිකලේ මහා බ්‍රහ්මයා විසින් කියන අදහසින් ඓතිහාසික සාධක වශයෙන් අශ්වයන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක හරියනේ. හැබැයි ඓතිහාසික සාධක කියන එකට අපිට අග්ගඤ්ඤ සූත්‍රේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඓතිහාසික ඉගැන්වීම. ජීවිද්‍යාත්මක සාධකයක් තියෙනවා. මම ඒකයි කිව්වේ අර අපි ක්ලාස් එක ඇතුළේ නම් ඕක අග්ගඤ්ඤ සූත්‍රේ ගත්තෙම නෑ ওই සාධක ටික. මොකද අපි මේක කොටස් දෙකකට තමයි ක්ලාස් එක ඇතුළේ නෝට් එක ගත්තේ ප්‍රධාන වශයෙන්. ඔයගලන්ට මතකයි නම් ක්ලාස් එක කට්ටිය දන්නවා කොහොමද මේ නෝට් එක ගත්තේ කියලා. අපි මේක කොටස් දෙකකට කැඩුවා. එකක් තමයි වර්ණ ධර්ම බිහිවීම පිළිබඳව බෞද්ධ අදහස කියලා වෙනම කොටසක් ගන්නවා. ඒ කොටසට අපි අග්ගඤ්ඤ සූත්‍රය සහ චක්කවසීනා සූත්‍රය එකතු කරලා නෝට් එකක් හදාගන්නවා. වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස. ඊගාවට වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුදහමෙන් ඉදිරිපත් වෙලා තියෙන සිද්ධාර්ථ නැත්නම් මොනවද සාධක. 22 රිවිෂන් එකේ කට්ටියට මම ඕක ආයෙම එකතු කරා. මතක ඇති. ඒ කොටස මම එකතු කරා. ගිය අවුරුද්දේ කෝස් එක කරගෙන යන අතරතුර තමයි එකතු කරන්නේ. ඒ විදිහට තමයි කොටස් දෙකක් යටතේ තමයි මේක නෝට් එක අරන් තියෙන්නේ. ඒක ගන්න ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රශ්නේ පටලව ගන්න නැති එක. ඒ තමයි අපිට මේ පාඩමෙන් එහෙම නැත්නම් වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ අදහස් කියන මාතෘකාවෙන් ප්‍රශ්න හැදෙන ආකාර දෙකක් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස්. අනිත් එක තමයි වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න සඳහා බුදුදහමෙන් ඉගැන්වීම. මේ ප්‍රශ්නේ දෙආකාරයි. එකක් වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස. අනිත් එක වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීමට බුදුදහමෙන් ඉගැන්වලා තිබෙනවා. ඒක නිසා තමයි අපි මේක කොටස් දෙකක් වශයෙන් ඉගෙන ගත්තේ. වර්ණ ධර්ම බිහිවීමට අදාළ ප්‍රධාන සාධකීය ඓතිහාසික වශයෙන් අපිට කතා කරන්න පුළුවන්, ජීව විද්‍යාත්මක වශයෙන් කතා කරන්න පුළුවන්, ආචාර විද්‍යාත්මක අතුරින් කතා කරන්නත් පුළුවන්. ගොඩාක් සාධක එක්ක තියෙනවා ඔය අග්ගඤ්ඤ සූත්‍රය ඇතුළේ. ඒක අපි පාවිච්චි කරා වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස කියන තැනට. ඒක තමයි කිත්තානං ආදිපතිකෝ ඔය ටික ඊට පස්සේ බමුණන් බිහිවෙච්ච විදිය, වෛශ්‍ය ශුද්‍ර බිහිවෙච්ච විදිය ගැන කතා කරා. අන්න වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස එතන තියෙනවා. එතන චක්කවසීනා සූත්‍රෙත් අපි ගත්තා. දිනිඳුකම නිසා තමයි අනිත් දේවල් නිසා සද්ධර්ම වර්ධුන්නේ. ඔය ටික අපි කතා කරා. තේනවා. ඊට පස්සේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න බුදුදහමේ ඉගැන්වීම ගැන කතා කරනකොට අපි ඓතිහාසික, ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආදී සාධක ඔස්සේ වෙනම නෝට් එකක් ගත්තා. ඒක තමයි එතනදි පාවිච්චි වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ආකාර දෙකකින් આવොත් ඒ එන ප්‍රශ්නේ ස්වරූපය හැටියට අපි මේකේ අදාළ කොටස ගන්න ඕනේ. ඒ කියන්නේ මම මොකද කියන්නේ? වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහස කියන තැනට එනවා නම් අග්ගඤ්ඤ සූත්‍රය ආශ්‍රිතව චක්කවසීනා සූත්‍රය ආශ්‍රිතව අපි ගත්ත නෝට් එකේ පොතේ කියන්නේ ගන්න ලියවෙන්නේ. වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා බෞද්ධ අදහස කියන ප්‍රශ්නේ එනවා නම් එතෙන්දී අපි අර විවිධ සාධක ඔස්සේ ගත්ත කොටස තමයි ලියන්නේ. හරිම සරලයි. එතකොට මේකෙදි මේ ප්‍රශ්නේ දීලා තියෙන විදිහ හරි වෙනස්. මේ බලන්න. ඓතිහාසික සාධක අනුව සමාජමය අවශ්‍යතා පදනම් කරගෙන බව සඳහන් කරනවා. අශ්වලායන සූත්‍රයේ සමාජමය අවශ්‍යතා පදනම් කරගෙන වර්ණ ධර්ම බිහි වුණා කියන එක නෙමෙයි කතා කරන්නේ. කතා කරන්නේ බැමිණියන්ගෙන් තොරව බමුණන් ඉපදුනේ නැහැ කියන නිසා සමාජමය අවශ්‍යතා කියන එකත් අදාළ කරගන්න. එහෙනම් ඓතිහාසිකව අපිට පැහැදිලිවම තොරතුරු අඳුර ගන්න පුළුවන් අග්ගඤ්ඤ සූත්‍රය ඇතුලේ මානව අවශ්‍යතා අනුව තමයි මෙන්න මේ කියන වර්ණ ධර්මයන් බිහිවීමට අවශ්‍ය පසුබිමකට නැගුණේ කියලා. හරි නේද? සමාජ අවශ්‍යතා පදනම් කරගෙන. සොරකම නිසා සොරකම දුරු කරන්න, නිර්පන්න, ගරහන්න, දඬුවම් කරන්න රජ කෙනෙක් පත් කරගන්න අවශ්‍යයි. මහා සම්මත රජුපත් කරගත්තේ ඒකයි. ඓතිහාසිකව. එහෙනම් මෙතනදී අපිට අග්ගඤ්ඤ සූත්‍රය තමයි ගන්න වෙන්නේ. හැබැයි අපේ නෝට් එක ඇතුළේම අපි අශ්වලායන සූත්‍රයෙන් අරගෙන නැහැ. වෙන අග්ගඤ්ඤ සූත්‍රයට එකතු කරලා නැහැ. හැබැයි මේ අග්ගඤ්ඤ සූත්‍රය ඇතුළේ තියෙනවා ඓතිහාසික සාධක. ඉතිහාසයේ වෙච්ච විදිහ ගැන තියෙන තොරතුරු. හරි නේද මම කියන්නේ? එහෙනම් ප්‍රශ්නේ තේරුම් අර ගැනීමත් එක්ක තමයි උතන වැඩේ තියෙන්නේ.
ගොඩක් අය උත්තරේ හරි ඒක ගහලා තිබුණා. මේකත් ටර්ම් ටෙස්ට් එකක ආපු එකක්. හරි. ඉස්සරහට යන්න 95. බුද්ධ කාලීන ಭಾರತයේ ශ්‍රමණ සංස්කෘතිය පිළිබඳව කරුණු ගවේෂණය කරන විට බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ දැකිය නොහැකි ලක්ෂණය. දැකිය නොහැකි ලක්ෂණය. ඔව්. ඔව් ඒක නම් උත්තරේ ගොඩක් අය දාලා තියෙනවා. පින්ඩපාතෙන් යැපෙන සරල දීපයට ගත කරන අක්‍රීමතාන යෝගින් ඉඳුරන් দমনය කිරීම සඳහා උත්සුක වූ පිරිස. උත්තරේ දාගෙන යන්නේ ඒකේ. උත්තරේ දාගෙන යන්න. සමහර උත්තර කොටක් වැරදියට එනවා මට තේරෙන එකයි. මොනවද දාන්න? මට ඩිරෙක්ට් දාන්න. මේ ප්‍රශ්නයත් කලබල වුණොත් නම් ගොඩක් වෙලාට අමාරුයි. ඒක තමයි ගොඩක් අයට වැරදිලා ඉන්නේ. උත්තර දෙන්න. දාන්න කට්ටිය බලාගෙන ඉන්නේ මට ඩිරෙක්ට් දාන්න. හරි. අගාරික අනගාരികයක තේරුම් නැහැ කලින්. ඒ කියන්නේ මෙහෙම අගාරික ප්‍රතිපදාව කියලා කියන්නේ අගාරික ප්‍රතිපදාව කියන්නේ කාමභෝගීව පස්කම් සුව විඳින්මින් ගිහි ජීවිතයක් ගත කරන එක. අනගාരിക ප්‍රතිපදාව කියන්නේ කාමභෝගී ජීවිතයෙන් තොර වෙලා මේ පස්කම් සුවෙන් ඈත් වෙලා කටයුතු කරන ගිහි ජීවිතය. හරි. මේකේ උත්තර කීපයක් සමහර ඒවා පොඩක් වැරදි එකක් වගේ මම දැක්කා. ඒක නිසා මේ අපි බලමු මේකත් වරදින්න හේතුව තමයි ටිකක් අර කලබල වීම. මේ බලන්න. බුද්ධ කාලීන ශ්‍රමණ සංස්කෘතිය පිළිබඳව කරුණු ගවේෂණය කරන විට බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ දැකිය නොහැකි ලක්ෂණයක්. පින්ඩපාතෙන් යැපෙනවා එක හරිය. සරල ජීවිතය. සංසුන් නිඳුරන් නැති අභ්‍යන්තර හා බාහිර පාරිශුද්ධිය. පිනෙන් ක්‍රියා කරන අභ්‍යන්තරවත් බාහිරවත්. ඉවර නැහැ. භ්‍රමචර්යාව අනුගමනය කරමින් අනගාരിക ප්‍රතිපදාව අගය කරනවා. භ්‍රමචර්යාව අනුගමනය කරමින් අනගාരിക. ඒ කියන්නේ කාමභෝගී ජීවිතෙන් ඈත් වෙලා භ්‍රමචර්යාව අනුගමනය කරනවා. භ්‍රමචර්යාව කියන්නේ මහා බ්‍රහ්මයාගේ චර්යාව කියන්නේ. මහා බ්‍රහ්මයාගේ චර්යාව මොන වගේ එකක්ද? තපසින් සංයමයෙන් සිහියෙන් යුක්ත සතියෙන් යුක්ත එකක් මහා බ්‍රහ්මයාගේ චර්යාව. මහා බ්‍රහ්මයා කියන්නේ හොඳ කෙනෙක් නරක කෙනෙක් නෙමෙයි. මහා බඹු කියන්නේ මිනිසු තුළ මහා බ්‍රහ්මයා රූපණේ උනේ හොඳ පුද්ගලෙක් කියලා. ඒකනේ මහා බ්‍රහ්මයාට ගරු කළේ. මහා බ්‍රහ්මයා කියන්නේ හොඳ කෙනෙක්. අපිව නිර්මාණය කරපු කෙනා, අපිව හදපු කෙනා, මේ ලෝකේ නිර්මාණය කරපු කෙනා. යාට අපි ජීවය දෙන්න ඕනේ, බලය දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි යාග කරේ මිනිස්සු. මහා බ්‍රහ්මයා කියන්නේ බ්‍රහ්ම විහරණ තියෙන කෙනෙක්. සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ වගේ ඒ තරම් හොඳ කෙනෙක්. මේ අදහස ඊටි. බ්‍රහ්මචර්යාවක් කියලා කියන්නේ මේ වගේ හොඳ චර්යාවක් ඉන්නේ.
උතුම් චර්යාව. බ්‍රහ්ම කියන වචනේ උතුම් කියන එකනේ. උතුම් චර්යාවක් කියන එක. උතුම් චර්යාවක් අනුගමනය කිරීම සහ අනගාരിക කාමභෝගී ජීවිතින් වෙන් වෙලා ගත යුතු. පුද්ගල ස්වාමීත්වයේ අගය කරමින් ප්‍රතිපත්ති පුරන ලද පිරිසක්. හරිනේ. අත්තිකිලමතානියෝගයෙන් ඉතුරන් දමනය කිරීම සඳහා උත්සුක වූ පිරිසක්. බෞද්ධ ශ්‍රමණීන් අත්තිකිලමතානියෝගය ප්‍රගුණ කළේ නැද්ද? එහෙනම් මොකද කරේ? අන්තගාමීත්වයෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාවයි බෞද්ධ භික්ෂුන් අනුගමනය කළේ. කාමසුඛාලිකානියෝගයක් නෙමෙයි, අත්තිකිලමතානියෝගයක් නෙමෙයි. හැබැයි මේක එකෙල්ලේ බලපු කෙනෙක්ට සහ මේක උඩින් පල්ලෙන් කියවුත් නම් ගොඩ දෙනෙක්ට වරදින්න පුළුවන්. ඒ හේතුව තමයි ඒ කියන්නේ එකපාරට තීරණය කරන්න බැරිලා පැටලී සහගත වෙන්න පුළුවන්. බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සංස්කෘතියේ දැකිය නොහැකි ලක්ෂණයක් වගේ වාට හිතුනොත් එහෙම කියුනොත් එහෙම මාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එකපාරට තීරණය කරන්න එපා කියන්නේ ඒක. හොඳට කියවන්න කියලා තේරුම් ගන්න. ඉරි ගහන්න මේ අභ්‍යන්තරයි බාහිර පරිශුද්ධය වෙනස මොකක්ද? අභ්‍යන්තර සහ බාහිර පාරිශුද්ධිය කියලා කතා කරන්නේ අභ්‍යන්තර කියන්නේ ආධ්‍යාත්මය. ඒ කියන්නේ මනස පිරිසුදු කර ගැනීම සහ මනස ඒකාග්‍ර කිරීම, එකඟ කර ගැනීම කියන අදහස. බාහිර පාරිශුද්ධිය කියලා කතා කරනවා අපි බාහිරව ප්‍රසන්න වූ පෙනුමක් ලබා ගැනීම. බෞද්ධ භික්ෂුව අනිත් භික්ෂුන්ට එක ගත්තාම වෙනස් නේ. බාහිර අනන්‍යතාවය සහ අභ්‍යන්තර අනන්‍යතාවය දෙකෙන් වෙනස්. බෞද්ධ භික්ෂුව. බාහිරව අපිට දැක්කම ප්‍රියමනාප ස්වરૂපයේ ඊගාවට පිරිසුදු බව ඊගාවට සංවර ඉරියව් මේ හැමදේම බාහිර පාරිශුද්ධියට තියෙනවා. සංවර ඉරියව් උනත් බාහිර පාරිශුද්ධියට තමයි තියෙන්නේ. මොකද අපි දැක්කා මේ සමහර ශ්‍රමණයෝ හිස මුඩු කරලා මේ තල් ඇට වලින් හිස මුඩු කරේ. දැක්කා. ආජීවක තල් ඇට වලින් හිස මුඩු කරේ. එතන ලේනවා. මේ ලේ කැටි ගහලා තියෙන ඔළුව සමහර අය. මේ ගලවල කෙස් ගලවල සහ නිර්වස්ත්‍රව හිටියේ. බෞද්ධ භික්ෂුව නිර්වස්ත්‍රව හිටිය කියලා අපිට ඉතිහාසයේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම තොරතුරු හම්බෙන්නේ නැහැ. මුල් කාලීනව නම් නිර්වස්ත්‍රව ස්නානය කිරීම හා සම්බන්ධ තොරතුරු හම්බෙනවා. අර වැසිසලුවක් මුසරි නානකඩයක් වගේ දේවල් අනුමත නැති කාල සීමාව ඇතුලේ සමහර භික්ෂුන් ඒක ඒ කාලේ අර සාමාන්‍යකරණය වෙලා තිබිච්ච සමාජ ක්‍රමවේදී නිසා. නමුත් බෞද්ධ භික්ෂුන් නිර්වස්ත්‍රව සිටියා කියන එක පිළිබඳව ඉතිහාසය තුළ අපිට ලොකු තොරතුරු හම්බෙන්නේ නැහැ. විශේෂයෙන් බුදුදහමට අනුව බෞද්ධ භික්ෂුව නිර්වස්ත්‍රව සිටියේ නැහැ කියන එක තමයි අදහස. එතකොට මේ බාහිර අනන්තව තියෙනවා සමහර පරිබ්‍රාජිකව ගත මේගොල්ලෝ තනතන ඇවිදින්න තාම කටුක වෘත දරුවා ඒ වගේ දේවල් නැහැ බාහිරත් ඇත්තේ බෞද්ධ භික්ෂුව. මේ අභ්‍යන්තරගත පැත්තෙන් ගත්තාම මේගොල්ලෝ ධ්‍යාන අභිඥා ලැබෙමින් මනස ඒකාග්‍ර කර ගැනීමේ විදර්ශනාවට යොමු වෙන්න හිටපු පිරිසක් සහ යොමු වෙලා හිටපු පිරිසක්. ඊගාව එකට යන්නේ අනුහය උත්සාහය වීර්ය අධිෂ්ඨානය පුරුෂ බලය පුරුෂ පරාක්‍රමය ප්‍රතික්ෂේපන සියලු සත්‍යයන් සියලු ප්‍රාණීන් වීර්ය රහිත බල රහිත කැමැත්තට අනුව කටයුතු කළ නොහැකි පිරිසක් ලෙස හඳුන්වා දෙමින් සත්‍ය ආදී කෙලෙසීමට හෝ විසුද්ධියට හේතුපත්‍යක් නැතයිද දක්වමින් අහේතු අප්‍රත්‍යවාදයක් සමාජය තුළ ව්‍යාප්ත කිරීම උත්සාහ කළේ කවුද? සරලයි. ඒකෙත් වැරදි උත්තර කීපයක් මට වෙනවා තියෙනවා. excuse me sir 95ට මොකක්ද දෙන්නේ? 95ට අපි ගත්තේ 2. thank you sir. උත්තර කීපයක් වැරදිව තියෙනවා එතන. ඉතින් පොඩ්ඩක් කතා කරන්න වෙනවා ඒක 96. 96 ගත්තොත් එහෙම උත්සාහය වීර්යය ඒ කියන්නේ පුරුෂ බලයක් පුරුෂ වීර්යයක් පුරුෂ කාමයක් නැහැ කියලා ප්‍රකාශ කළේ කවුද? මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල. අජිත කේශකම්බල කියන්නේ උග්‍ර භෞතිකවාදී තමයි. එයා කියනවා ණය වෙලා හරි කිතෙල් කන්න ඕනි ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දරුණාට පස්සේ අපිව ඇඳක තියාගෙන ගිහිල්ලා දරසෑයට දවනකම් විතරයි අපි ඥාතින් පසුපසින් ඉන්නේ ඉච්චරයි. එහෙම කියනවා. එතන භෞතිකවාදී. ඒතර අහේතුක අප්‍රත්‍යවාදී. මේකට අපි කියනවා අදිච්ච සමුප්පන්නවාදී කියලා. අහේතුක අප්‍රත්‍යවාදී ඉදිරිපත් කරේ පැහැදිලි මක්කලි ගෝසාල.
එයාගේ නීතිවාදයේ තුලිනුත් ඉදිරිපත් කරේ පැහැදිලිවම අපිට අඳුර ගන්න පුළුවන් අහේතුක අපච්චේවාදය අහේතුකව අප්‍රත්‍යව කිසිදු හේතුවක් නැතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔයාලට මේක පැටලෙනවා නම් මාරු වෙනවා නම් මික්ස් වෙනවා නම් මතක තියාගන්න හරි ලේසි ක්‍රමය තමයි නීතිවාදී ඉදිරිපත් කරන්නේ මක්කලි ගෝසාල නිසා නීතිවාදී කියලා කියන්නේම හේතුවක ප්‍රත්‍යක් හේතුවක ඵලයක් නැතුව දේවල් සිද්ධ වෙනවා කියන අදහස. නීතිවාදී කියන්නේ ඒකනේ නීතියකට නියමයකට අනුව සිද්ධ වෙනවා මිසක් හේතුවක ප්‍රත්‍යයකට අනුව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අදිච්ච සමුප්පන්නවාදී කියන්නේ හේතුක ප්‍රතිවාදීම තමයි. නිසා මේක පටලවා ගන්න යන්න එපා. හරි. එහෙනම් 96 උත්තරේ 3 සොළොස් මහ ජනපද අතර පැවති විවිධ ක්‍රමෝපායන අතර මත්ස්‍ය න්‍යායද දැකිය හැකි එය අනුගමනය කරන ලද බවට පැහැදිලි සාධක දැකිය හැකි රාජ්‍යයන් දෙකක් ඇතුළත් වයි. මත්ස්‍ය න්‍යාය අනුගමනය කරපු රාජ්‍යයන් දෙකක් ඇතුළත් වයි. ඒ කියන්නේ අපේ සිලබස් එක ඇතුළේ අපි කතා කරන තොරතුරු ටිකෙන් පමණක්ම මේක අඳුර ගන්න පුළුවන්. ඒක ඇතුළෙන් තමයි නැත්නම් මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක වෙච්ච රාජ්‍යයන් බොහෝමයක් තිබුණා. විශේෂයෙන් රාජාංගය ඇතුළේ කොහොමත් මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක වුණා. නමුත් අපි සිලබස් එක ඇතුළේ අපි අඳුරගත්ත ටිකෙන් විතරක් තමයි මේකට උත්තරේ ගන්න වෙන්නේ. ඔව් උත්තරේ ඇවිල්ලා තියෙනවා මතක් ඒවා හරි. මගධ සහ කෝසල කියන රාජ්‍යයන් දෙක අතරේ අපි දකිනවා මේ මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක වුණා කියන සාධක උදාහරණ අපි සිලබස් එක ඇතුළේ කතා කරලා තියෙනවා. මගධේ සහ කෝසලයේ අතර නිතර ගැටුම් ඇති වුණා. විශේෂයෙන් ওই අංග කියන ජනපදයේ පාදක කරගෙන ගැටුම් ඇති වුණා කියලා අපි කතා කරලා තියෙනවා. පස්සේ මේ ගැටුම් निराකරණය කරගන්න මොනවද බිම්බිසාර රජතුමා කෝසල දේවියක් විවාහ කර ගැනීමක් සිදු කළා තියෙනවා. පසුව අංග ජනපදයේ මගධයට බාර දෙන්නේ මේ කියන සිදුවීමත් එක්ක. ඉතින් ඒක තමයි මෙතන ඇත්තම ඔය කතා කරලා තියෙන්නේ. තව අපිට ගන්න පුළුවන් මේ සූරසේනනේ සූරසේන. ඔව් සූරසේන රාජ්‍යයේ මුලින් තිබුණේ ගණතන්ත්‍ර හිවත් සමූහාණ්ඩු පාලනයක් යටතේ පාලන ක්‍රමයක් තිබුණේ. නමුත් මේ සූරසේන රාජ්‍යයේ පස්සේ පසු කාලිනව මේ මත්ස්‍ය න්‍යායට යටත් වීම තුලින් මගධයට යටත් වුණා කියන කාරණේ අඳුර ගන්න පුළුවන්. ඒකෙත් මගධේ තමයි ගොඩක්ම අදාළ කරගන්නේ නේ. සෝරි සූරසේන නෙමෙයි පංචාල පංචාල රාජ්‍යයේ මුලින් තිබුණේ මේ සමූහාණ්ඩු එහෙම නැත්නම් ගණතන්ත්‍ර පාලන ක්‍රමයක් විදිහට. නමුත් මේ ගණතන්ත්‍ර පාලනය කරන සමූහාණ්ඩු පාලනයකට ගියා. මේකේ පාලකයා විදිහට බුද්ධ කාලේ පාලකයා විදිහට දක්වන්නේ චූල්නී බ්‍රහ්මදත්ත රජු. ඊට වජි රාජ්‍ය වුණත් එහෙමයි. වජි රාජ්‍යයටත් පසු කාලීනව අධිරාජ්‍යයන් වලට යටත් වෙන්න සිද්ධ වුණා. මත්ස්‍ය න්‍යාය ඉතින් ඔය කොහොමද ගත්තත් මගධ සහ කෝසල කියන දෙක තමයි අදාළ කරගන්න තියෙන්නේ. මත්ස්‍ය න්‍යාය කියන්නේ මොකක්ද? ඔව් මත්ස්‍ය න්‍යාය ගැන අහලා නැත්නම් මත්ස්‍ය න්‍යාය කියන්නේ කුඩා රාජ්‍යයන් නැත්නම් කුඩා ගෝත්‍ර අල්ලාගෙන බල සම්පන්න ගෝත්‍ර විසින් තමන්ගේ බලය වර්ධනය කර ගැනීමට අපි මත්ස්‍ය න්‍යාය කියනවා. ඒක හරියට මුහුදේ තියෙන මත්ස්‍ය න්‍යාය වගේ. ඒකට තමයි කියන්නේ. කුඩා මාළු ලොකු මාළු කනවා. මේ මාළුවෝ ඊට වඩා ලොකු මාළු කනවා. කියන්නේ ඒකට අපි කියන මත්ස්‍ය න්‍යාය. ඒ වගේම රාජ්‍යයන් තුල කුඩා ගෝත්‍ර බලයෙන් යුද ශක්තියෙන් සහ ආර්ථිකමය ශක්තියෙන් හීන රාජ්‍යයන් යටත් කරගෙන අධිරාජ්‍යයන් බවට පත් කරගන්නවා. අධිරාජ්‍යයන්ගේ යටත් රාජ්‍යයන් බවට පත් කරගන්නවා. විශේෂයෙන් මගධේ වගේ රාජ්‍ය බිහි වෙලා තිබුණේ මෙන්න මේ න්‍යායට ක්‍රියාත්මක කරපු නිසා. මේ න්‍යාය අනුගමනය කරපු නිසා. හරි. 98 කොසබෑ නුවර අගනගරේ බවට පත් කරමින් උපක්‍රමශීලීව බලය තහවුරු කර ගැනීමට ක්‍රියා කළ පාලකයෙක් සිටි රාජ්‍ය ලෙස සඳහන් කළ හැකියි. කෝ ක්ලාස් එකේ කට්ටිය මට කියන්න මේකේ කවිය පදේ යහල් බලන්න කෝ ඉන්නේ වෝ කියන්නේ කීප දෙනෙක් කවිය පදේ කියලා සම්පූර්ණ ඕනේ කවිය පදේ කියන්නේ
කො කවි පදේ කියන්නේ? ෆෝන් කරලා ගියාලා. කො රජිත එහෙම නැන්න. රජිත එහෙම කියන්නේ. සිග්නල් මේ කරන්ට් එක තිබුණේ නැහැ නේද ඒකේ. ක්ලාස් එක ඉවර නැද්ද කවුරුත්? මින්දි සජිත් කියන්නේ නිපුණි ක්ලාස් එකේ නිපුණි කොහොමද? කො අපේ කවි හතරේ කවිය පදේ කියන්නේ. ටක් ගාලා එනවා මේකට උත්තරේ. කියන්නේ කවුරුත් නැන්ද? අනිත් අය උත්තරේ දාන්න ඕනේ. මම මේ උත්තරේ දාන්න තමයි බලන්නේ. අනිත් අය උත්තරේ දාන්න කීප දෙනෙක් ඒවල තියෙන දෙන්නෙක් වගේ ඒවල තියෙන. ශෂිනිකා විශ්ව විතරයි උත්තරේ ඒවල තියෙන. අනිත් අය නෙදිද? පසුබෑනුවර අගනායකගේ පත් බවට පත් කර ගනිමින් උපක්‍රමශීලීව බලය තහවුරු කර ගැනීමට ක්‍රියා කර පාලකයෙක් සිටි රාජ්‍ය ලෙස සඳහන් කළ හැකියි. ක්ලාස් එකේ ළමයි නැද්ද? කවුරු? සමහර අය එක කියනවා දෙක කියනවා එක කියනවා. මොකද අපිට තියෙන සොළොස් මහා ජනපද වලට කවි හතරක්. ඒකේ මේකට අදාළ පදේ තමයි ඡණ්ඩගී වාසුල එක්ක පැන ගිය වත්ස කුසබෑ උඩිනි. කෙලින්ම උත්තරය ඇවිල්ලා ඉවරයි. මේ වගේ ප්‍රශ්න වල ඇත්තටම බලපහින්න දෙයක් නැහැ. තප්පරෙන් හොයන්න පුළුවන්. මෙතන ක්ලාස් එකේ නෑ වාගන්න වැඩි. මේ එතකොට මොකද්ද? ඡණ්ඩගී වාසුල එක්ක පැන ගිය වත්ස කොසබෑ උඩිනි ගිය. එතකොට කොසබෑ නුවර චණ්ඩපජ්ජෝත රජුරෝ තමයි පාලකයා. උපක්‍රමශීලීව බලය තහවුරු කර ගැනීමට ක්‍රියා කළ පාලකයා කියන අදහසින් මේ කතා කරන චණ්ඩපජ්ජෝත කියන තමයි. දැන් පජ්ජෝත රජුරෝ මෙයා උදේනි රජතුමාව sorry උදේනි රජතුමා ගැන මේ කතා කරන්නේ. sorry වත්ස රාජ්‍යයේ හරි උත්තරේ දෙවෙනි එක. වත්ස රාජ්‍යයේ පාලකයා වෙන්නේ උදේනි රජතුමා. අගනගරේ වෙන්නේ කොසබෑ නුවරනේ. ඡණ්ඩගී වාසුල එක්ක පැන ගියේ වත්ස කොසබෑ උඩින් ගියේ චණ්ඩපජ්ජෝත රජුගේ ගිනියත් එක්ක මෙයා හිරගෙදරදී යාළු වෙලා පැනලා ගිය සිද්ධිය. මේ කතාව දන්නවා ඇතිනේ. එතකොට උදේන් රජතුමා පාලකයා බවට පත් වෙලා හිටපු වත්ස රාජ්‍යයේ තමයි මේ කොසබෑ නුවර තිබුණේ. එතනින් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. අවන්ති රාජ්‍යයේ පාලකයා තමයි චණ්ඩපජ්ජෝත රජු. උදේන් රජුවන්ව සිරබාරයට ගත්තා. ලී වලින් ඇතෙක් හදලා ඇසබළු පුරවල යවලා අත්අඩංගුවට අරගත්තා. පස්සේ හිරගෙදරදී වාසුල දත්තා සමග ආද වෙලා ඉතින් පල්ලේ යනවා. කවි ටික දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්තටම ක්ලාස් එකේ අනන්‍යතාවයක් නිසා පොඩ්ඩක් අමාරුයි කවි ටික දෙන්න. අනිත් එක තමයි මේ කවි ටික නිකන් මම ෆොටෝ එකක් දාලා අරින්න දුන්නයි කියලා තේරුම් ගන්න අමාරු වෙයි ඔයගොල්ලන්. අමාරුයි. මොකද ඒක ටිකක් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන එකක් නිසා. ප්‍රශ්නයක් තියෙනවා. කොහෙවත් නැහැ. ඒක මම හදපු එක. මගේ මේක. අපි බලමු ඉස්සරහට. ඉතින් ඒකේ සමහර පද වාට කොහොමත් මෙහෙම කතා කරගෙන නැති මතක හිටියේ. මම හිතන්නේ දැන්ටම මතක නැහැ. ඡණ්ඩගී වාසුල එක්ක පැන ගිය වත්ස කොසබෑ උදිරි. ආයේ නින්දියා කතාවත් වාට මේ පදේ මතකයි නම් ඒත් දාන්න පුළුවන්. ඒ වගේ කවි හතරක් තමයි තියෙන්නේ. සේරම සොළොස් මහා ජනපද වලට අදාළ තොරතුරු ටික ඇතුලේ තියෙනවා. මොකද මේ ටික පැටලෙනවා වැඩිනේ. අන්න ඒක තමයි ඔක හදන්නේ ප්‍රධාන හේතුව. ක්ලාස් එකේ ළමයි නෝටි පාඩම් කරලා තියෙනවා කීප දෙනෙක්.
කොම නෙමෙයි සමහර ඊවන්ට ඒක ගානක් නැහැ. මේ පැටලෙන්නේ නැහැ. කවිය තියෙනවා. මාරු වෙන්නේ නැහැ. හරි. එතකොට 98 උත්තරේ ඉන්න ඕනි වත්සරාජේ. තව අපිට දෙකක් වගේ එකක් 100ට වගේ තමයි කතා කරන්නේ. අපි යන පැත්තට යන්නත් ඉපැනේ. මියගිය තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් බිරිඳක විසින් ඉටු කළ යුතු උසස්ම ගෞරවනීය චාරිත්‍රයක් ලෙස බමුණන් විසින් හඳුන්වලා දුන්නා. හරි ඒකත් හරි ලේසි ප්‍රශ්නයක් අපිට කලින් මේ වගේ මහම් වුණා සති පූජාව නම් හැඳින්වෙන්නේ කටයුතු කිරීම තමයි නැනම් 99 හතරවෙනි එක. ඒක තමයි උසස්ම චාරිත්‍ර විදිහට සැලකෙන්නේ. 100 උදේන රජු තෙරුවන් සරණ ගියේ කාගෙන් බණ අහලද? තේන රජු තෙරුවන් සරණ ගියේ කාගෙන් බණ අහලද? උත්තරේ නිවැරදි. ඒතකොට මට මේකක් දාන්නකෝ මේ පිටකම තියෙන අපි අනිවාර්යෙන් දැනගන්න ඕන තව එකක් තියෙනවා. ඒ තමයි අවන්තිය පාලකයා වෙච්ච චණ්ඩපජ්ජෝත රජුරු කාගෙන් බණ අහලාද බෞද්ධයෙක් බවට පත් වුණා. අන්න ඒක දාලා කියන්න පුළුවන් කට්ටිය මයික් ඕන් කරලා තියා. මේ දෙක විශේෂයි සොළොස් මහා ජනපද ඇතුලෙන් ඔයාලට අනිවාර්යෙන් MCQ ඇතුලේ වැටෙන්න පුළුවන් ප්‍රශ්න දෙකක්. කච්චාන තෙරුන්ගෙන් බණ අහලා මහා කච්චායන හාමුදුරු නෙමෙයි මේ. හොඳ මහා කච්චායන හාමුදුරුවෝ කියලා අපි කතා කරන්නේ සංගායනාවේදී හිම මූලිකත්වයේ ගත්ත හාමුදුරු ගැන. කච්චාන කියන හාමුදුරුවෝ කියලා තමයි මෙතන කතා කරන්නේ. මේක ගැන පොඩි මතවාද කීපයක් තියෙනවා තමයි. මේ කච්චාන කියන්නේ මහා කච්චායන හාමුදුරුවන් ගැනමයි කියන්නේ කියා මේ කතා කරනවා. ඉතින් සමහර පොතවල මහා කච්චායන කියලා සඳහන් කරනවා. හැබැයි මේ බොහෝ තැන්වල කතා කරන කච්චාන හිමි කියලා. කච්චාන තෙරුන් කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක ගැන පොඩි මතවාද තියෙනවා. කොහොම වුණත් කච්චායන නැත්නම් කච්චාන කියන නම් දෙකෙන් කොහොමද නම්වත් කච්චාන හිමියන්ගෙන් කියන එක මතක තියාගන්න. බාහිර එන්න පුළුවන්. ඊගාවට මේ මහා කච්චාන කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් මහා කච්චායන කියන එක පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා මම කියන්නේ. දැන් මෙතනක් තියෙනවා මේ බලන්න. මහා කච්චාන තෙරුන්ගෙන් ධර්මය අසා. සමහර පොත්වල මහා කච්චායන තෙරුන්ගෙන් කියලා දීලා තියෙන නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් ඇත්තටම කච්චාන කියන නම තමයි අදාළ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මෙතනත් උත්තර වෙලා තියෙන මහා කච්චායන කියලා. ඒකයි මම ඒක කිව්වේ. උදේන රජතුමා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ පින්දෝල භාරද්වාජ තෙරුන්ගේ ධර්මය අහලා. මේ පින්දෝල භාරද්වාජ තෙරුන් කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් නිතර හම්බෙන හාමුදුරු කෙනෙක් නේ. නිතර හම්බෙන තෙරුන් වහන්සේ කෙනෙක් විශේෂයෙන් ඔය ධර්මචාරිකා කියන තැනදීත් අපිට ටිකක් හාමුදුරු ගැන කතා කරනවා. ඒ නිසා පොඩ්ඩක් විතර දැනගන්න එක හොඳයි මේ පරිසරය. කොහොමද මෙයා බෞද්ධයෙක් වුණේ කියලා උදේ ගත්තා. දැන් ඔය පින්ඩෝල භාරද්වාජ තෙරුන් කියලා කියන්නේ සිංහනාද කරන්නන් අතර අග්‍රස්ථානයේ ලැබුණු හාමුදුරුවනේ. ඒකත් ඔයාලට ප්‍රශ්නයකට වැටෙන්න පුළුවන්. සිංහනාද කරන්නන් අතර අග්‍රස්ථාන. ඒක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. උදේන රජුරුවන්ගේ පුරোহিত බමුණගේ පුතා. නැත්නම් උදේන රජුරුවන්ගේ පුරোহিතයාගේ පුතා තමයි මේ කච්චායන මේ පින්ඩෝල කියලා කියන්නේ. නැත්නම් භාරද්වාජ කියලා කියන්නේ. මෙයා ත්‍රිවේදයේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන 500කට විතර බමුණන්ට ත්‍රිවේදී උගන්වපු කෙනෙක්. ගුරුවරයෙක්. පින්ඩෝල කියන්නේ. 500කට විතර උගන්වුවා. බුදුහාඳුර රජගහනුවරට වැඩියට පස්සේ රජගහනුවරදී බුදුහාඳුරන්ගෙන් බණ අහලා පැහැදිලා මෙයා පැවිදි වෙලා රහත් භාවයට පත් වෙනවා. ඊට පස්සේ තමයි පින්ඩෝල භාරද්වාජ කියන නමින් උන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්නේ. මේ හාඳුරෝ වාද විවාද වලට පුදුමාකාර දක්ෂතාවයක් තියෙනවා. ඇයි දැන් විශේෂයෙන් ත්‍රිවේදයේ හොඳින් පරතරට ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා වාද විවාද කරන්නත් පුළුවන්. මේ හාඳුරෝ මොකද කරන්නේ? අර රජගහනුවර
තියෙන විහාරෙන් විහාරයට ගිහිල්ලා යතුරු අරගෙන ගිහිල්ලා ඒ විහාරවල යතුරු අරගෙන ගිහින් තමයි කතාව යන්නේ. යතුරු අරගෙන ගිහිල්ලා දොරවල් ඇරලා භික්ෂූන්ට කියනවා මේ මාත් සමග වාද කරන්න කියලා. ඒ අය සමග වාද කරා. දොරවල් අරගෙන ගිහිල්ලා වාද කරන්න පටන් ගත්තා. වාද කරනවා. සිංහනාද කරනවා කියලා කියන්නේ. මොනවද කියන්නේ? ඔබලාට නිවන පිළිබඳව සැක තියෙනවා නම් ප්‍රශ්න කරන්න. විමසන්න. මම මේ ඕනම ප්‍රශ්නයකට ඕනම උත්තරයක් දෙනවා කියලා මොනවද කියන්නේ? අභියෝග කරනවා. මෙන්න මේ අභියෝග කරන නිසා තමයි උන්වහන්සේට බුදුහාඳුරෝ දෙන්නේ සිංහනාද කරන්න වුණ අතර අග්‍රස්ථානයේ හිමි වෙන උන්වහන්සේට කියලා. උන්වහන්සේ දවසක් මේ කියන්නේ උදේන් රජුරෝ දවසක් උදේන් රජුරෝ කියන්නේ මේ කාලා බීලා ආතල්ල ගිහිටු මිනිස්සෙක්. කොසල් රජුරෝ වගේම නෙමෙයි. කොසල් රජුරෝ නම් ටිකක් කම්මැලි. එතකොට එහෙම චරිතයක් නේ අපේ අඳුරගෙන. හැබැයි උදේන් රජුරෝ එහෙම නෑ. ආතල්ල ගිහිටු කරා. උදේන් රජුරෝ මේ දවසක් සුරාපානය කරලා හොඳටම බීලා ආතල්ලගේ තමන්ගේ අන්තఃපුර කාන්තාවන් සමග තමන්ගේ උයනේ සිරි නරඹමින් මේ අත හැසිරෙනවා. හරි. කාන්තාවන් සමග හැසිරෙනවා. මේ අත හැසිරෙනවා. හැසිරලා දැන් එක තැනකදී මේගොල්ලෝ ගසක් යටදී නතර වෙලා. ඊට පස්සේ එක කාන්තාවක් කැරෙන්න අනිත් කාන්තාවන් ටික රජතුමාට දැන් බඩු වැඩි වෙලා නිදි. එක කාන්තාවක් නතර වෙනවා අනිත් කට්ටිය යනවා සිරි නරඹමින් උයනේ. මේ යනකොට පින්ඩෝල භාරද්වාජිතරුන් සංසීන ඉරියව්වෙන් ඉන්නවා දැකලා කාන්තාවන් මේ අන්තපුර කාන්තාවන් මෙතනට ගිහිල්ලා උන්වහන්සේගෙන් බණ අහලා පැහැදිලා තිරුවන් සරණ යනවා. රජතුමා නැගිටලා කලබලයට බලනවා යකෝ මගේ මට කියන්නේ නැත්තේ. මගේ මට ඉන්නේ මොකද කියලා ඒ මගේ කියලා හොයනවා දැන්. මගේ වස්තුව මගේ සම්පත විශාල ප්‍රමාණයක් හිටියා දැන් මට නැත. කියා හොයනකොට අර ළඟ හිටපු අනිත් කෙනා කිව්වා මෙහෙමයි ඒගොල්ලෝ ගියා වංශේ නරඹන්න කියලා. ඊට පස්සේ ඒ ඉස්සරේ දැනගෙන රජතුමා යනවා දැන් කාන්තාව ටික හොයාගෙන. යනකොට මෙන්න පොඩි කාන්තාව ටික පින්ඩෝල් භාරද්වාජිතරු වට කරගෙන බණ කියනවා. මල පයින් නැද්ද කියනකොනේ දේන්ති යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? රජතුමා දිවි කොටක් කඩාගෙන ඇවිල්ලා තෙරුන් වහන්සේගේ ඇඟට දානවා. ඒ විලාවේ උන්වහන්සේ ඉරිදීන් පහසට නැගලා රජතුමාට තමන්ගේ ප්‍රාතිහාරයන් පෙන්වමින් රජතුමාට මම කරපු වරද තේරුම් අරගන්න අවස්ථාව දීලා ධර්මයේ දේශනා කරලා බෞද්ධයෙක් බවට පත් කරනවා. කෙටියෙන් කිවි කතාව. අවශ්‍ය තැන් ටික විතරක්. මේ ඊට පස්සේ මොහු බෞද්ධයෙක් බවට පත් වෙනවා. රජුන්ට අවවාද කළාට පස්සේ පින්ඩෝල භාරද්වාජිතරුන් හා සම්බන්ධ තොරතුරු ගොඩක් අපිට අඳුර ගන්න පුළුවන්. උන්වහන්සේ පිළිබඳව කතන්දර ගොඩක් තියෙනවා. චණ්ඩපජ්ජෝත රජතුමා කොහොමද බෞද්ධෙක් වුණේ? ඒකටත් තියෙනවද එහෙම එකක්? චණ්ඩපජ්ජෝත රජතුමා බෞද්ධයෙක් වීම හා සම්බන්ධ සුළු කතාවක් තියෙනවා. ඒක මම ඔයගලන්ට මේ දැන් ඔය මම මතකින් ඔය තොරතුරු ප්‍රමාණය කිව්වේ මම නිකන් අර කියන්නේ හරියටම ක්ලියර් නැහැ. ඒක මම ඊගා දවසේ ආයෙත් අපිට හම්බ වෙන ඉස්සරහදී ඉන්සිටු වල එතනදී මම ඒක බලලා ඔයගලන්ට ඒ කතාව හරියටම කියන්න. ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක ලොකු මේ වගේ දීර්ඝ කතාවක් නෙමෙයි. කච්චාන හිමියන් මගදී හම්බෙලා එහෙම සිදුවීමක් වෙන්නේ. ඒක මම තව ටිකක් ඔයගලන්ට බලලා හරියටම මතක් කරන්න. කාලෙකින් මේ සයිට් එක පොඩ්ඩක් කියුනේ නැහැ. ඔය පින්ඩෝල භාරද්වාජිතරුන් මේ කියන්නේ තව අපි දැනගන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. ඒ මොනවාද ධර්මචාරිකාවල දීම ටිකක් වැදගත් වෙන නිසා උන්වහන්සේ මේ ඉර්ධි ප්‍රාතිහාරයේ හරි දක්ෂ කෙනෙක් වගේ මේ මෙයා සිංහනාද කරන්න උන් අතර අග්‍රස්ථානයේනේ. ඉර්ධි ප්‍රාතිහාරයට දක්ෂ නිසා මේ රජගහනුවර සිටුතුමා ඒ කියන්නේ අනේ පිටුතුමාගේ මස්විනා වෙන්නේ. රජගහනුවර සිටුවරයා. මේ සිටුවරයා මේ සඳුල් ලීයකින් පාත්‍රයක් හදලා උස උණ ලීයක උණ ගසක අග හඳවලා මේ කියනවා මේ ශ්‍රමණීන්ට කියන පොදුවේ ශ්‍රමණීන්ට කියනවා මොනවා හරි 이르දි ප්‍රාතිහාර්ය තියෙන කවුරු හරි ඉන්නවනම් මේ පාත්‍රය 이르දීන් දීලා ගන්න කියලා. අනිකුත් ශ්‍රමණීන්ටත් එක්ක මේ අභියෝගي කරේ. ඊගන්ඨනාථ පුත් එහෙම හැරිලා යනවා දැන්. ෂේක් වෙලා මාරු වෙලා යනවා. ඒගොල්ලෝ ඒකට මුහුණ දුන්නේ නැහැ. හැබැයි මුගලන් හාමුදුරන්ගේ කීම නිසා පින්ඩෝල භාරද්වාජිතරුන් ඉන්දියෙන් ගිහිල්ලා මේ පාත්‍රය අරගන්න.
ඔය වගේ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. ඔය ඊට කලින් උන්වහන්සේ හිටපු ගරු පර්වතය ඔසවාගෙන වට 3ක් රජගහ නුවර වටේ ගියා කියලා එහෙමත් තොරතුරු තියෙනවා. මේවා සාහිත්‍ය තොරතුරු මම මතක් වෙන තොරතුරු ටිකක් කතා කරේ. මෙතනින් අර අපිට ගන්න තියෙන්නේ ධර්ම ප්‍රචාරණය සඳහා ඇත්තටම දිල්ලෝල බාරගජකරුන් එහෙම හරි වැදගත්. අපි ඒක කතා කරනවා කොහොමද? ධර්මචාරිකා කියන මාතෘකාවේ 13 වසරේ පළවෙනි මාර්ගය තියෙනවා. ඒක දිහම කතා කරලා තියෙනවා. අතිරේක තොරතුරු ටිකක් මතක තියාගෙන ඉන්න මේ උන්වහන්සේලා 이르දි ප්‍රතිහාර පෑම තුලිනුත් ඒ වගේම මේ අනිත්‍ය ප්‍රසාදයට ලක් කරමින් බුදුදහමට අවනත කරව ගන්න මේගොල්ලන්ගේ විශාල සේවයක් සිදු වුණා. ඒක තමයි මම රයිතන බින්දුවාට කියන්න ඕනකම තිබුණා. හරි. ඉතින් ඔන්න ඒ තොරතුරු ටික තමයි අපිට ඔතන කතා කරන්න වෙන මොකුත් නැහැ නේද? ඔතන ප්‍රශ්න තියෙනවද කාට හරි? නෑ නේද? හරි. එහෙනම් අපි පොඩ්ඩක් රචනා ප්‍රශ්න පැත්තට යන්න. අතන මේකට අපිට ලොකුට කාලේ එන්නේ නැහැ. ප්‍රශ්න දාලා තියෙනවා. අනු 7ට මොකක්ද? 94 මොකක්ද ගත්තේ අපි 97 4 ප්‍රත්‍යයන ඔව් මහා කච්චායන හාමුදුරුවෝ සහ මහා කච්චාන හිමි කියලා හාමුදුරුවෝ දෙන්නෙක් හිටියා කියලා විවිධ يعني අදහස් ඉදිරිපත් වෙනවා. ඒතකොට ඒක ගැන ස්ථීර නිගමනයක් නැහැ. අදහසක් නැහැ. කච්චාන හාමුදුරුවෝ කියන්නේ කච්චායන හාමුදුරුවෝමයි කියලා කියන්නේ සහ يعني මේක අර විද්වත් මතයක් තියෙනවා. අන්න ඒකයි මම අර කිව්වේ මතක් කරේ. ස්ථීරසාර මතයක් නැහැ. මොකද සමහර තැන්වල කච්චායන කියලා නම් දෙක පාවිච්චි වෙලා තියෙන නිසා. හරි. ඒක තමයි ප්‍රශ්නේ. හරි නේද? අපි එහෙනම් රචනා ප්‍රශ්න පෙත්තට යන්නද? ඒ ප්‍රශ්නයක් නැහැ. දෙකෙන් කොයික පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මෙතන චණ්ඩපජ්ජෝත රජුරු බෞද්ධෙක්ුනේ කාගෙන් බණ අහලාද කියලා ඇහුවොත් ඔයාලා ලියන්න අපිට එන්නේ නැහැ නේ. අතන මේක MCQ නේ එන්නේ. ඒ MCQ වලට ඔයාලට එන්නේ කොහොමත් මහා කච්චාන කියන නම එන්නේ. කච්චායන කියලා නෙමෙයි. අන්න ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යමු රචනා ප්‍රශ්න පෙත්තට. කෙටි ප්‍රශ්න ඇතුලේ අපි කතා කරාමට මතක විදිහට අපි 15ක් වගේ කතා කරා නේද දැනට. ඔව් 15ක් කතා කරා. අපි මේකෙන් දෙක තුනක් කතා කරගෙන යමුනේ. අකිරියවාදී කුමක්දයි පූර්ණ කස්සපතුමාගේ ඉගැන්වීම පහදන්න. එතකොට මේකෙදි මේක කෙටි ප්‍රශ්නයක්. එතකොට මේකට ලියවෙන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් වට ලකුණු හම්බෙන්නේ ඔකට ලකුණු 3ක හෝ 4ක වගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ MCQ පේපර් එකේ ගත්තොත් රෝම ඉලක්කම් 3 හෝ 4 වගේ තමයි එන්නේ. 2 3 4 වගේ අතර තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒතර අකිරියවාදී කුමක්දයි පූර්ණ කස්සපකින් තමයි පෙන්නන්නේ. පූර්ණ කස්සප ගැන මෙහෙම පටන් ගන්නවා. පූර්ණ කස්සප කියලා කියන්නේ අකිරියවාදයේ දරපු ශාස්ත්‍රවරයෙක්. එතකොට මොහු ගැන අපි අර නෝට් එකේදී අරගෙන තිනවා වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් විතර කතා කරන්න බෑ. එයාගේ පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් කතා කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මේක කම්ප්ලීට් කරගන්න බැරි වෙනවනේ. يعني ඉවර කරගන්න බැරි වෙනවනේ. අපි කතා කරනවා දල වශයෙන්. පූර්ණ යන නම ලැබීම පිළිබඳ පූර්ණ යනුවෙන් ඔහුට සඳහන් කරලා තින්නේ ඔහුගේ ස්වාමියාට 16න් දහසක් සම්පූර්ණ වීම නිසා පූර්ණ යන නම ලැබිලා තිනවා. ඔහුගේ ගෝත්‍ර නාමය වෙන්නේ කස්සප කියන නම කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ. මේකනත් මත දෙකක් තියෙනවනේ. අපි ඕවල් එළියන්න බෑ අපිට මෙතන. දල වශයෙන් ප්‍රධාන අදහස කිව්වම හරි. මට පූර්ණ කියන නම ලැබිලා තියෙනවා කියන එක. මෙයාගේ ප්‍රධාන දර්ශනය වෙන්නේ මේ අකිරියවාදය. මොහු ඉදිරිපත් කරනවා ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් නැහැ කියලා. පාපෙහි පැමිණීමක් නැහැ කියලා. ඒ සඳහා ඉදිරිපත් කරන සාධකෙ වෙන්නේ ගංගානම් ගඟේ පහළ කෙළවරේ සිට උතුරු කෙළවර දක්වා යමින්
මරමින් ගියත් පාපයක් නැහැ කියලා ඉදිරිපත් කරලා තියෙන එක මේක පාඩේ ඔයගලන්ට කටපාඩම් වෙන්න ඕන. දක්ඛිනං චේපි ගංගා තීරං කීයේ ඒ කියන එක අපිට මෙතන උද්දේ දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක දාලා ඒකේ අදහස වශයෙන් සරලව අපි ඉදිරිපත් කරනවා. තිරිණු අවියක් අරගෙන ගංගානම් ගඟේ පහළ කෙළවර සිට උතුරු කෙළවර දක්වා උතුරු කෙළවර සිට දකුණු කෙළවර දක්වා මරමින් ගියත් ප්‍රතිඵලයක් නැහැ කියලා මොහු ඉදිරිපත් කරපු කාරණේ. ඒත් එක්කම අපි කියනවා මොහු මේ ආශ්‍රිතව පාපෙහි පැමිණීමක් නැහැ කියලා තමයි ඉදිරිපත් කළේ. නත්ති පාපසාගම. ඊට පස්සේ මොහු පිනෙහි පැමිණීමක්ද නැහැ කියලා පිළි අරගත්තා. නත්ති පුඤ්ඤසාගම. මේ තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළා ගංගානම් ගඟේ පහළ කෙළවර සිට උතුරු කෙළවර දක්වා හමු වෙන සෑම කෙනෙකුටම දන් දෙමින් දේවමින් ගියත් එහි කිසිදු ප්‍රතිපාකයක් නැහැ කියලා ඉදිරිපත් කිරීම. මේ ආකාරයට මොහුගේ දර්ශනීය තුල අකිරීවාදයක් ඉදිරිපත් කළා. මෙච්චරයි අතරම ගන්න වෙන්නේ. තව අපිට උතන විස්තරයක් තියෙනවනේ. මොකද ඇත්තට අපි කතා කරලා තියෙනවනේ. නමුත් ඒ ඔක්කොම අපිට ගන්න බෑ. හරි නේද? ඊට ශුද්‍ර වර්ණයට අයත් ස්වධර්ම නම් කරන්න මුකුත් කරන්න දෙන්න කෙලින්ම මේ ස්වධර්ම නැහැනේ ශුද්‍ර වර්ණයට අදාළව. එතකොට ඔයාලට කොහොමද දැන් මේක ශ්ලෝකෙ මතකයිනේ. ශ්ලෝක කටපාඩම්. ඊට පස්සේ අපි කතා කරනවා ඉහළ වර්ණ තුනටම අදාළ ස්වධර්ම ඉදිරිපත් වෙලා තිබුණත් ශුද්‍රයින්ට ස්වධර්ම අදාළ වුණේ නැහැ. එහෙනම් ස්වධර්ම වල අයිතිවාසිකම හිමි වුණේ නැහැ. ඔවුන්ට හිමි වූ එකම වරප්‍රසාදේ නැත්නම් එකම අයිතිවාසිකම උනේ ඉහළ කුල තුනට සේවය කිරීම පමණයි. ඒ මනුස්මෘතියේ එක 91 ශ්ලෝකයේ මෙසේ දක්වයි කියලා ඔයාලට ශ්ලෝකය ඕනනම් දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. ස්වධර්ම නම් කරන්න කිව්වහම නම් කරන්න බැහැනේ අපිට දැන් මෙතන 1 2 3 කියලා. ඒක නිසා ශ්ලෝකෙත් දාලා කියන්න පුළුවන් නම් කරනවා කියලා කිව්වට අතන මතන පොඩි විස්තරයක් විතරයි කරන්න වෙන්නේ. නම් කරන්න දෙයක් නැහැ අපිට අනිත් වගේ දන් දීම අරමුණක ඒව කරන්න බෑ. ඒක මේවතු සුද්දස්ය ප්‍රභු කර්ම සමාධි සත් කියන එක ලියන්න පුළුවන්. ඒක ඔයාට ලියන්න බැරි නම් ලියන්න පාඩම් කරලා නැති කෙනෙක් නම් පාඩම් කරන්න අනිවාර්යයෙන් පාඩම් කරලා නැති කෙනෙක් නම් සිංහලෙන් මේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. එකම එක ස්වධර්මයේ වුන්ට තිබුණේ ඒ ඉහළ කුලවලට සේවය කිරීම. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව වෛශ්‍ය වර්ණයට හිමි වූ ස්වධර්ම නම් කරා. එතකොට නම් කරන්න කියලා තියෙන නිසා කෙලින්ම මුකුත් ලියලි ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට කෙලින්ම ස්වධර්ම ටික ලියන්න පුළුවන්. ශ්ලෝකේ කටපාඩම් නම් නොලියා ඉන්නත් එපා. ශ්ලෝකෙත් දාලා ඒකේ මූලාශ්‍රෙත් දාන්න මනුස්මෘතියේ එක මේ 188 කියලා දාලා ඊට පස්සේ ස්වධර්ම ටික පෙළ ගස්සන්න. එච්චරයි. එහෙම අවශ්‍ය නැහැ. ඔයාලට තවත් ඕන නම් ප්‍රාඥාන්ට අදාළ ස්වධර්ම මෙසේ හඳුනාගන්න මනුස්මෘතියේ තුල මෙසේ හඳුනාගත හැකි කියලා පොඩි ඕන නම් එහෙම විතරක් ලියලා අර ටික ලියන්න පුළුවන්. හරි. බ්‍රාහ්මණයින්ට අදාළ ස්වධර්ම sorry වෛශ්‍යන්ට අදාළ ස්වධර්ම කියවහම 190 ශ්ලෝකේ කියලා ඒක පාඩලට පෙළ ගස්සන්න පුළුවන්. ආශ්‍රම ධර්ම සැකවින් හඳුන්වනවා. මෙතන සැකවින් හඳුන්වන්නේ කියන්නේ කෙටියෙන් හඳුන්වන්නේ කියන එකනේ. එතකොට මේකට ලිමිට් නැති වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න. ගොඩක් අයට ලිමිට් එකක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. මේ ආශ්‍රම ධර්ම කොහොම ආශ්‍රම ධර්ම තියෙනවා 4ක්. ඒ 4ට වෙන වෙනම නෝට් තියෙනවා අපිට. උපචාරී ගෘහස්ත වනප්‍රස සංන්‍යාස. දාලා නෝට් එකක් ඔතන තියෙනවා කියලා. අර මේක කොහොමද අපි මැනේජ් කරගන්නේ? සැකවින් කොහොමද කෙටියෙන් හඳුන්වගන්නේ? හැබැයි මේ හතරම ගැන හැඳින්වෙන්නත් ඕන. සමබරව හැඳින්වෙන්න ඕන. ආශ්‍රම ධර්ම කියලා කියන්නේ බමුණන් ඉදිරිපත් කරපු තවත් බමුණන් ඉදිරිපත් කළ ප්‍රධාන සමාජ ගැන්වීමක්. එහි ප්‍රමුඛතම බලපෑම එල්ල වුණේ පුද්ගල ජීවිතයට. පුද්ගලගේ ජීවිතය අවදි 4කට බෙදලා ඒ අවදි 4ට අනුව ජීවත් වීම තමයි ස්වධර්ම ඇතුලෙන් ආශ්‍රම ධර්ම ඇතුලෙන් ක්‍රියාත්මක වුණේ. එහිදී ආශ්‍රම ධර්ම 4ක් බමුණන් ඉදිරිපත් කළා. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සංන්‍යාස. ඊට පස්සේ එක ඡේදයක් ගන්නවා. සමහර අය මෙහෙමත් කරනවා අනුමාත්‍රිකා බ්‍රහ්මචාරී කියලා ගන්නවා. හැබැයි ඒක ලොකු ඡේදයක් කරගන්න එපා. අනුමාත්‍රිකා කඩන්න නැහැනම් තනි ඡේද ඇතුලෙන් විතර යන්නත් පුළුවන්. ඔය නම් තව ඡේද දෙකක් විතර ලියවේ මේ ප්‍රශ්නේ. ඊට වැඩි ලියවෙන්නේ නැහැ. පළවෙනි ඡේදයක් ගන්නවා. බ්‍රහ්මචාරී අවදී කියලා කියන්නේ අධ්‍යාපනය ලැබුණ කාල සීමාව කියලා මේකේ තියෙන අදාළ විස්තර ටික ලියනවා දලවස්. ඊට පස්සේ ඔහු ඉක්මනින්ම කියන්නේ අධ්‍යාපනය හමාර කරලා ඉක්මනින්ම විවාහ ජීවිතයට ඇතුළු වෙනවා. ඒකෙදි අර්ථ ධර්ම කාම කියන චතුරු ත්‍රිවර්ග සම්පත්තිය දුක් විඳීම තමයි ගෘහස්ත ජීවිතය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. දරුවන් බිහි කිරීම,
පිරිමි දරුවන් බිහි කිරීම සහ නිසි පරිදි ආගම සිද්ධ කරමින් ගෘහස්ත ජීවිතයක් කාමභෝගී ජීවිතයක් ගත කිරීම ගෘහස්ත ජීවිතය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එනිසා වානප්‍රස්ථාවදී ඒ මෙහෙම අර සරල වශයෙන් හඳුන්වගෙන යාම තමයි අදාළ වෙන්නේ මෙතන කරන්න තියෙන්නේ. ඒක නිසා අර හැමදේම අපිට මෙතන ලියන්න බෑ. නේද? හැමදේම බෑ. සැකෙමින් හඳුන්වන්න තියෙන කෙටියෙන් හඳුන්වන්න තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් විනාඩි 4ක් 6ක් වගේ කාල සීමාවක් තමයි මේකට උත්තරයක් කියන්න යන්නේ. හම්බෙන්නේ. බ්‍රහ්මණ ඉගැන්වීමට අනුව චතුරු වර්ණයේ ප්‍රභවය සිදු වූ ආකාරය ගැන හර දක්වන්න. චතුරු වර්ණය කොහොමද ඇති වුනේ? මේකෙදි වර්ණ ධර්ම බිහිවීම කියන කොටස ගත්තාම ඇති නිර්මාණවාදී ගැන ලියන්නේ නැහැ. අපි නම් ක්ලාස් එකේ නම් වෙනම ගත්තා නිර්මාණවාදී වර්ණ ධර්ම කියලා එහෙම මාතෘකා 10කට මේ බ්‍රහ්මණ ඉගෙන ගත්තේ. ඒක කෙලිම වර්ණ ධර්ම කියන කොටස විතරයි මේකෙදි ගන්න. බ්‍රාහ්මණයින් විසින් මහා බ්‍රහ්මයා විසින් බ්‍රාහ්මණයින් විසින් වර්ණ ධර්ම බිහිවීම පිළිබඳව දක්වන්නේ දිව්‍යමය ප්‍රභවය. ඒකෙදි ශ්ලෝකේ මෙන්න මෙහෙම තියෙනවා නේද? ත්‍රිවේදයේ තියෙන ශ්ලෝකේ ඒ ටික දාලා ඒ වර්ණ ධර්ම බිහිවීම ගැන කතා කරන විතරයි. මම ඒක කතා කරන්න යන්නේ කලින් මේ වගේම කතා කරපු නිසා. ඕනේ නැහැ නේද ඒක වැඩි කතා කරන්නේ. චතුර්විධ ආශ්‍රම ධර්ම හඳුන්වා දෙන්නේ. අරකම තමයිනේ. මේ එකම ප්‍රශ්නේ විවිධ විදිහට අහනවා ඒකත් හොඳයි අහුවෙන එක. මේ එකම ප්‍රශ්නේ විවිධ තැන්වල අහලා තියෙන විදිහේ. බුද්ධ කාලීන කෝසල රාජ්‍ය පිළිබඳ හැඳින්වීමක් කරා. දැන් එතකොට මේ අහන්නේ බුද්ධ කාලීන කෝසල රාජ්‍ය කියන්නේ. එතකොට මේකේ ආරම්භ කරන්න පුළුවන් අපිට මේ බුද්ධ කාලීනව කෝසල රාජ්‍ය පාලකයා රජතුමා එතකොට කෝසල රාජ්‍ය අගනුවර ওই විස්තර ටික දාලා සරල හැඳින්වීමක් කරන්න තියෙනවා. මම ගැන කතා කරන්න ලොකුට යන්න ඕනේ නැහැ කියලා හිතනවා. පැහැදිලි කිරීමක් කරන්න තියෙන රාජ්‍ය ගැන රාජ්‍ය තාන්ත්‍රය ගැන නැත්නම් මේ පාලන ක්‍රමවේදයේ පිහිටීම මේ හැමදේම ගන්න පුළුවන්. අපි කොහොමද නෝට් එක කරන් තියන්නේ මේ ප්‍රමාණය තමයි. නෝට් එක කරන් තියෙන ප්‍රමාණයටම වගේ තමයි මේක ලියවෙන්නේ. අධිරාජ්‍යයක් නිසා රාජාංග පාලන ක්‍රමවේදයක් අරගෙන ගියා. ඒක නත් ලියුණාම හරි. ඒ වගේම එතන අනිවාර්යෙන් කතා කරන්න අර කෝසල රාජ්‍යයේ පිහිටලා තිබිච්ච ප්‍රධාන මේ ආරාම ප්‍රධාන වශයෙන් ආරාම ටික ගැන සහ ඒ රාජ්‍යය හා සම්බන්ධ බුදුදහම තිබිච්ච සම්බන්ධිත කියන කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. එතනදී අපි කතා කරන්න පුළුවන් කෝසල රාජ්‍යය තමයි අනේ පිරිසුතුමා ජීතවනාරාම හැදලා දුන්නේ. ඒකේ තමයි වැඩිම කාලයක් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. ඊගාවට පූර්වාරාමයේ වගේ විසාකාව වගේ අය හිටියේ මේ රාජ්‍ය තුල. ඒගොල්ලෝ ජීවත් වෙච්ච රාජ්‍ය තමයි මේ කෝසල රාජ්‍ය කියන්නේ. ඒ ගැනත් ඇත්තටම කතා කිරීම හරිම වැදගත්. ඒක කතා කරන්න ඕන. අගනුවර ගැන අනිවාර්යෙන් කියවෙන්න ඕන. සලක් නුවර අර ප්‍රධාන දේවල් ටික අනිවාර්යෙන් කතා කරන්න. ඒවා කතා නොකර ඉන්න එපා. කාලකාරාමයේ රාජිකාරාමයේ පිළිලා තිබුණ මේ කෝසල රාජ්‍ය මේවා ලියන්න එපා. වෙන මොනවද ලියවෙන්නේ? ඔය ටික අනිවාර්යෙන් ලියවෙන්න වෙනවා. මෙතනදී මේ කොසල් රජතුමායි බුදුහාමුදුරුවෝ අතර තිබිච්ච සම්බන්ධය ගැන කතා කරන්න යන්න එපා. ඒක අපි අර කොසල් රජතුමාගේ චරිත කතාව නනම් චරිත නෙමෙයි අර බුදුහාමුදුරුවෝ රජවරු අතර තිබිච්ච සම්බන්ධය කියන මාතෘකාවෙදි කතා කරපු එකක් විශේෂ. එසම මෙතනදී ඒව කතා කරන්න යන්න අවශ්‍ය නැහැ. කෙලින්ම කෝසල රාජ්‍ය පිළිබඳව තමයි කතා කරන්නේ. මොකද්ද කෝසල රාජ්‍ය? උත්තර කෝසලයේ සහ දක්ෂිණ කෝසලයේ කියලා දෙකකට බෙදලා තිබුණා. උත්තර කෝසලයේ ශාවස්තිපුරයේ විදිහට දක්ෂිණ කෝසලයේ කුසාවතී වශයෙන් මුලින් අගනුවර දෙකක් පිළිట్లా තිබුණා. පසුව මේක සවැත් නුවර විදිහට අගනුවර වෙනස් වෙනවා. කොසල් රජතුමාගේ කාල සීමාව ඇතුළේ. මේවා තමයි කතා කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් මේක කතා කරන්න. හරි නේද? අපි පොඩ්ඩක් රචනා ප්‍රශ්න පැත්තකටත් යන්න. හැමදාම අපිට මේකට පොඩි වෙලාවක් මදි වෙනවා. දැන් කොච්චර try කරත් මේ MCQ කරන එකකින් ටිකක් අඩු කරගෙන එන්න වෙලාව ඒ වැඩි හරියන්නේ නැති තත්යකට එනවා. පැයවත් බෙදලා ගන්න වෙන ඉස්සරහ. අපි මේකේ තව කතා කරා මේ හැම ප්‍රශ්නයක්ම කතා කරන්න බැරි අපිට එකම ස්වරූපයේ තියෙන ප්‍රශ්න ලොකුට කතා කරන්න යන්නේ නැතුව විවිධ ස්වරූපයේ තියෙන ප්‍රශ්න කතා කරා. හරි? අපි මේකේ මුල් එක කතා කරා
මීටත් කතා කළා සමාජ ප්‍රභේද පිළිබඳ බ්‍රාහ්මණ මතයේ බුදුදහම ප්‍රතික්ෂේප වන අයුරු මේක කතා කරන්නේ ඉතින් මතක විදියට කතා කරා වගේ වර්ණ ධර්ම බුදුදහම බුදුරදුන් ප්‍රතික්ෂේප කළ හැකි උදාහරණ සහිතව පැහැදිලි කරා මේකෙදී අර සාධක තමයි කතා කරේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළා උදාහරණ සහිතව කියන්නේ අස්ලායන සූත්‍රයේ අම්බට්ට සූත්‍රයේ වසල සූත්‍රයේ මේවා තියෙන අර ඓතිහාසික සමාජ විද්‍යාත්මක ජීවිතාත්මක සාධකයන් කතා කරා ඒක ගැන මම හිතන්නේ ගොඩාක් අපි මේක ඇතුලේ කතා කරපු නිසා මම කතා කරන්න යන්නේ. එක කොටසේ ප්‍රශ්න 5යි දෙක කොටසේ ප්‍රශ්න 2යි එක කොටසේ මෙහෙමයි අර ප්‍රමාණය තීරණය වෙන්නේ ප්‍රශ්නෙත් එක්ක මම හිතනවා වාට පොඩ්ඩක් මෙතන වැරදිලා තියෙනවා එක කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා දෙක කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා එහෙමයි දෙක කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා ඒකෙන් තෝරගෙන 5යි ලියන්න තියෙන්නේ එක කොටසෙන් ප්‍රශ්න දෙකකුයි දෙක කොටසෙන් ප්‍රශ්න 3කුයි තෝරගෙන 5ක් ලියන්න තියෙන්නේ එතකොට මේ ප්‍රමාණය ඇත්තම තීරණය වෙන්නේ මේ අපේ ටර්ම් ටෙස්ට් වලින් ප්‍රමාණය බලන්න බෑ. අංක 1 ඒක. ඒ කියන්නේ ටර්ම් ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ ලියනවනේ ටර්ම් ටෙස්ට්. ඒවැ හිම තියෙන ප්‍රමාණයට ඇත්තම අපිට ප්‍රමාණය ගැන හිතන්න අමාරුයි. ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් වෙන්නේ පාස් පේපර්ස් වලදී පමණයි. ඒක නිසා දැම්ම ඕගොල්ලෝ ඉච්චර මහන්සි වෙන්න එපා සහ ඉච්චර ලොකුවට ඔළුවට ගන්න එපා ප්‍රමාණය ගැන හිතන්න. අපි දැන් ගතන මාසෙ ඉඳලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න නිසා එතෙන්දී අපිට පාස් පේපර්ස් වල උත්තර නෙදී වෙන්නේ මේවා නෙමෙයි. මේවා අපි ටිකෙන් කියලා පාස් පේපර්ස් වල උත්තර තමයි ලියන්නේ. එතකොට මේ ප්‍රමාණයට අපිට හදා ගන්න පුළුවන්. එක එක ප්‍රශ්නට ප්‍රමාණයක් වෙනස් වෙනවා. ඒක ඇත්තට මට ඒ වගේ වෙලාවක තමයි කියන්න වෙන්නේ. දැන් ටිකක් කියන්න අමාරුයි. හරි. බලමු ඉස්සරහ. එකපාරම බෑනේ හැමදේම ඉන්න කරගන්න. ලියන ගමන් අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. හරි. ඊගාවට ඊශ්වර නිර්මාණවාදය යන කුමක්දයි පැහැදිලි කරන සමාජ සම්භවය පිළිබඳ බමුණු මතය ගැන හැර දක්වන්නේ. මෙතනදී සමහර අය කරන වැරද්දක් තමයි බෞද්ධ අදහසක් සමහර අය ලියනවා. කරුණු මදි වුණාම වගේ නිකන් ලියනවා නැත්නම් මොනවද නිකන් අර නිකන් ඕනි වගේ හිතලත් ලියන. නෑ. ඊශ්වර නිර්මාණවාදය යන කුමක්ද? ඊශ්වර නිර්මාණවාදය. මෙතනදී අර නිර්මාණවාදය කියන මාතෘකාව ඇතුළේ කතා කරන තොරතුරු ටික ලියවෙන්න ඕන. සමාජ සම්භවය පිළිබඳ මේක ප්‍රශ්න දෙකක් කොටස් දෙකක්. එකක් නිර්මාණවාදය අනිත් එක සමාජ සම්භවය. ඒ කියන්නේ වර්ණ ධර්ම බිහිවීම ගැන. කොටස් දෙකක්. ඊශ්වරයා කොහොමද නිර්මාණය කළේ? මහා බ්‍රහ්මයා කොහොමද ජීවියා සහ පෘථිවිය නිර්මාණය කළේ? මේ ගැන කතා කරන්න ඕනේ. ඒක නිර්මාණවාදයේ ඇත්තේ අපි කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රශ්න දෙකක් කොටස් දෙකකට වෙන් කරලා කතා කරන්න තියෙනවා. ඔව් දිනුෂා මෙහිමයි. පූර්ණ කස්සපට පූර්ණ කියන නම ලැබීම පිළිබඳ මත දෙකක් තියෙනවා. එකක් එයා 16ක මේ මොනවාද එයා ඉපදෙනකොට එයාගේ ගෙදර දෙමව්පියන් සේවය කරපු මේ 16යා නැත්නම් සේවකයාට 16,000ක් සම්පූර්ණ කරමින් එයා ඉපදිච්ච නිසා පූර්ණ කියලා කියනවා. එක මතයක්. අනිත් මතය තමයි මෙයා බමුණු කුලයක පුත්‍රයෙක්. බමුණු කුලයක පුත්‍රයෙක් නම් 16ක් වෙන්න බෑනේ. බමුණු කුලයක පුත්‍රයෙක් මෙයා නුවණින් සම්පූර්ණ වෙච්ච නිසා පූර්ණ කියලා යදෙනවා කියන අදහස. මේ මතවාද දෙකම තියෙනවා. ඊගාවට 6 වෙනි ප්‍රශ්න. බ්‍රාහ්මණ වර්ණ ධර්ම නිරර්ථක ඉගැන්වීමක් බව ඔප්පු කිරීමට බුදුදහම ගෙන හැර දක්වන සාධක. සාධක කියන්නේ අරකම තමයි මේ උඩ තියෙන ප්‍රශ්නෙම තමයි එක එක විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ විදිහට අහලා තියෙන විදිය මේ. මෙතනදිත් අපි
අර ඓතිහාසික සමාජ විද්‍යාත්මක ජීව විද්‍යාත්මක සාධක පාවිච්චි කළා තමයි මේ උත්තරේ ලියන්න තියෙන්නේ. චතුරාර්ය ආශ්‍රම ධර්ම වල පවත්න අනර්ථකාරී බව බෞද්ධ දේශනා තුළින් බැහැර කෙරෙන ආකාරය. මේ කෙලින්ම ආශ්‍රම ධර්ම ප්‍රතික්ෂේප කරන්න බුදුදහමෙන් ඉදිරිපත් වෙලා තියෙන කරුණු. දැන් මේක ගැන නිකන් බලමු. කොහොමද බුදුහාඳුර ආශ්‍රම ධර්ම බැහැර කරන්නේ? සමහර අය ඇතේ සමහර විට මේ නෝට් ඇත්තෙත් නැති ඇති. මේක ගැන විකට කතා කරන්න යන්නේ නැති නිසා. යාගය ගැන කතා කරන්න නැති බෞද්ධ අදහස, ස්වධර්ම ගැන කතා කරන්නේ නැති. නමුත් ආශ්‍රම ධර්ම ගැන හිම ඒකට සමහර විට සාකච්ඡා කරන්න නැති ඇති කියලා මම හිතනවා. එතකොට මේ බෞද්ධ ඉගැන්වීම් එකින් එක බුදුහාමුදුරු විග්‍රහ කරලා තියෙනවානේ. වර්ණ ධර්ම පිළිබඳව, ආශ්‍රම ධර්ම පිළිබඳව, ස්වධර්ම පිළිබඳව. මේකෙදී ආශ්‍රම ධර්ම ගැන කතා කරනකොට අනර්ථකාරීත්වය පෙන්වන්න බුදුදහමින් පෙන්වන ඕන බලන්න. බ්‍රහ්මචාරී අවධිය කියලා කියන්නේ බ්‍රහ්මචාරී අවධියේදී පමණක් නෙමෙයි අධ්‍යාපනය ලබන්නේ. අධ්‍යාපනය ලබන්න පුළුවන් ජීවිතේ මරණකම්ම. ඔන්න එක කාරණයක්. ඒක විස්තර කරන්න පුළුවන් කියන්නේ. ඒක නැති වුණත් මේක විස්තර කරන්න පුළුවන්. පුද්ගලෙක්ට ස්වාධීනව ස්වතන්ත්‍රව සිතෙන්හි පරිණිති ක්‍රියා කරන්න බුදුදහම කරුණු ඉදිරිපත් කරනවා. නැත්නම් අවස්ථාව දෙන්නේ. එයාට හිතන්න පුළුවන්. ස්වාධීන කෙනෙක්. ඒක නිසා එයා ජීවිතයේ අවධි හතරකට අනුව ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. එයාට සිතෙන්හි පරිණිති ජීවත් වෙන්න පුළුවන්. කාලාම සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල පුද්ගලයා හිර කරලා නැහැ කරුණු එයාට හිතලා විමසන තීරණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ආශ්‍රම ධර්ම නිරර්ථකයි කියලා හඳුනා ගන්න පුළුවන්. ඊගාවට පුද්ගලයාට ආර්ථික වශයෙන් ශක්තිමත් භාවය ඇති කර ගන්න ඕනේ. ඇති කර ගන්න පුළුවන් ගෘහස්ථාවදී විතරක් නෙමෙයි. මරණකම් ආර්ථික ශක්තිය තියෙන්න ඕන. අනන සූත්‍රය ඇතුළේම කතා කරේ අත්තිසු. භෝගසුඛ. ඒ ඔක්කොම අපි විග්‍රහ කරන්න යන්න අවශ්‍ය නැහැ. අත්තිසුඛ භෝගසුඛ ආදී වශයෙන් පුද්ගලයාට ගෘහස්ත ජීවිතය ඇතුලේ මරණකම්ම ආර්ථික ශක්තියෙන් යුක්ත පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න කරුණු දක්වනවා. ගෘහස්ත ජීවිතයේදී විතරක් අර්ථ ධර්ම කාම කියන සම්පත්තියෙන් මිදීම නෙමෙයි, සීල සම්පන්නව සීලෙන් යුක්තව කටයුතු කරන්නයි බුදුදහම කරුණු. අර්ථ ධර්ම කාම මොක්ෂ අර්ථ ධර්ම කාම කියන ත්‍රිවර්ග සම්පත්තිය පමණක් ඉඳීම නෙමෙයි. සිල්වන්ත වෙන්න. සිල්වන්ත වුණොත් ගෘහ ජීවිතයක් සාර්ථක කරගන්න පුළුවන්. කියන එකනේ බුදුදහම කියන්නේ. ඒකෙදි පංචශීලයේ විශේෂයෙන් ඒසික සීලේ නැත්නම් නිත්‍ය සීලේවත් පංචශීලයේ ආරක්ෂා කිරීමට බුදුදහම මඟ පෙන්වනවා ගෘහස්ත ජීවිතයකට. පස්පව් සිදු නොකර දස අකුසල වලින් වෙන් වෙලා කටයුතු කරන්න. ඒක තමයි ගෘහස්ත ජීවිතයකට ක්‍රියා කරන්න. එහෙම නැතුව ත්‍රිවර්ග සම්පත්තිය සම්පූර්ණ කිරීම නෙමෙයි. ඊගාවට වාන ප්‍රස්තාවදී වනගත වෙන්නේ වවුන් වඩන ආධ්‍යාත්මික විමුක්තිය ලබන්න බුදුදහමේ වයස් සීමාවක් නැහැ. විසාකාව රහත් වෙන්නේ විසාකාව සෝවාන් වෙන්නේ අවුරුදු 7. 12 ඉන්නේ 12. ඊගාවට රාහුල කුමාරයා අවුරුදු 7 රහත් භාවය ලබනවා. නිශ්චිත වයස් සීමාවක් නැහැ. පැවිදි වීම සඳහා හෝ නිවන් දැකීම සඳහා ආධ්‍යාත්මික විමුක්තිය සඳහා වයසක් නැහැ. ඒ නිසා කැලේට වනප්‍රස්ත කියන අවධියට යොමු වෙන වයස් සීමාවක් දැක්වීම හරි වැරදි. අවුරුදු 45යි 60යි අතර කියලා බමුණු කිව්වට බුදුදහමේ ඕනෑම අවුරුදු 7ක කෙනෙක් වුණා විමුක්තිය ලබන්න ඉන්න පුළුවන්. විමුක්තිය ලබන්න පුළුවන්. සන්‍යාසීක විදිහට මේ අත හැසිරෙන්න නෙමෙයි සිහිබුද්ධියෙන් යුක්තව මේ යන්නයි බුදුදහම කරුණු ඉදිරිපත් කරන්නේ. මරණ මොහොතදී සිහිබුද්ධියෙන් මේ යන්නයි ක්‍රියා කරන්න ඕන. ඒ අනුව ගන්නකොට ආශ්‍රම ධර්ම හරිය නිරර්ථකයි. ඒවා අනර්ථකාරී. කිසිදු ප්‍රයෝජනයක් නැහැ. කියලා මේ හිතන්න පුළුවන්. ශ්‍රීමාල ඉව දැන් දාලා. දැන් ඉවරයි ක්ලාස්. දැන් ද ඉවරනේ ක්ලාස්. ඒක තමයි මම කිව්වේ. එහෙම. දැන් ඒ විදිහට තමයි බහැර කිරීම හා සම්බන්ධව කරන පෙළ ගැස්වල කතා කරන්න තියෙන්නේ. වෙලාව හරි බඩ ඉන්නවා. මේ ඊටු ටික අපි ඉස්සරහට කතා කරමු ওই විදිහට. ඉතින් උත්තර ලියන්න ඕගොල්ලෝ තනියෙන් අනිවාර්යෙන්ම උත්තර ලියලා බලන්න. ඕගොල්ලෝ නොලිය ඉන්න එපා. ඕගොල්ලන්ට BC වලට හොඳ රිසල්ට් එකක් ගන්න නම් උත්තර ලියන්න ඕන. ඒක තමයි අන්තිමට සිංහලක් තියෙනවා තමයි ඕනම සබ්ජෙක්ට් එකට උත්තර ලියලා හුරු වුණොත් ඔයාටම තේරෙනවා කොහොමද මේ ප්‍රශ්නට උත්තර ලියන්න ඕන කියලා හුරු වෙනවා.
එහෙනම් අංක 1 ඔයගොල්ලෝ අඩුම තරමින් සතියකට BC වලට මේ වෙනකොට උත්තර 3-4ක්වත් ලියවෙන්න ඕන. සතියකට උත්තර 3-4ක්වත් ලියන්න. ලිවීම තුළින් ඔයාලට පුරුදු වෙනවා. ඔයාලට බැරි වෙන්න පුළුවන්. කරුණු දන්නේ නැහැ. ලියන ඒවා වැරදෙන්න පුළුවන්. වැරදි මමත් කියන තමයි මුලික කාලේ. එහෙම එකපාර දේවල් තේරෙන්නේ නැහැ. ලියලා වැරදුනාට පස්සේ සහ ලියන විදිහට තමයි ඔයාගේ මයින්ඩ් එකට ඔයාලට ආවේනික පැටර්න් එකක් හැදෙන්නේ. Tamanට ආවේනික ක්‍රමයක් තියෙනවා. මම උත්තර ලියන ක්‍රමයක් තියෙනවා. මට පැටර්න් එකක් තියෙනවා. ඒක හදාගන්න. එහෙම ඔයාලට අනිවාර්යෙන් ගේමක් නෑනේ. හරි? කරලා බලන්න. එහෙනම් හැමෝටම සතියකට විරාමයක් උසන්න පරිස්සමින් ඉන්න. Good night. Good night, sir. Good night. Good night.